අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ඔබ සියලු දෙනාටම බොහොම ආදරයෙන් ගෞරවයෙන් ඔබ සියලු දෙනාම පිළිගනු ලබනවා. ඔබ දන්නවා අපේ සුපුරුදු වැඩසටහනක් විදිහට අපි හැමදාම ඉරිදාට ඔබත් එක්ක මෙහෙම බුද්ධිමය සංවාදයකට විශේෂයෙන්ම සාකච්ඡාවක් එක්ක ජනමාධ්‍ය ශේෂ්ත්‍රයේ ජනමාධ්‍ය විශේෂයේ ඔබට වැදගත් වෙන ඔබේ විශේෂයෙන්ම ඔබට පාසල් ප්‍රජාව තුළ විතරක් නෙවෙයි රාජ්‍ය කටයුතු වලදී ජනමාධ්‍ය හැසිරීම සම්බන්ධයෙන් ඔබේ දැනුම අලුත් කරගන්න ගමන් මාධ්‍ය සාක්ෂරතාවය පිළිබඳව පාසල් ප්‍රජාව දැනුවත් කිරීම සඳහා ඉතාම කාලෝචිත මාතෘකාවක් අපි තෝරා ගන්න ලබන්නේ. අද අපේ මාතෘකාව ප්‍රජාතන්ත්‍රවාදය භාෂණය හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ නෛතික සීමාවන් ගැන. අපි මූලික ප්‍රවේශයක් තමයි පසුගිය බදාදා ජනමාධ්‍ය සතු සමාජ වගකීම. ජනමාධ්‍ය සතු සමාජ වගකීම සමාජ නැත්නම් පුරවැසි මාධ්‍ය සහයි බලපෑම් ඒ වගේම ශ්‍රී ලාංකීය ජන සමාජයට සිදු කරන බලපෑම කුමක්ද කියන එක තමයි එදා අපි මාතෘකාව තෝරාගත්තේ. මේ මාතෘකාවෙම දිගුවක් තමයි මේ භාෂණය සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක පුරවැසි අයිතිවාසිකම් සුරක්ෂිත කරන ගමන් මිනිසුන්ට කතා කිරීමට අදහස් ප්‍රකාශ කිරීමට ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන්ම සලසා දී ඇති නිදහස කුමන ආකාරයෙන්ද ආණ්ඩුකම ව්‍යවස්ථාවත් තුළින්ම සීමා වෙන්නේ කියන එක තමයි අද අපේ මාතෘකාව. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයකින් එහා ගිහිල්ලා ඒක විවුර්ත කරගෙන මේ වගේ මාතෘකාවක් කතා කරන්න බැරි හින්දා තමයි ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක භාෂණය හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ එහි නෛතික සීමා ගැන කතා කරනවා. ඔබ මේ වෙනකොට දන්නවා විශේෂයෙන්ම ජනමාධ්‍ය සම්බන්ධයෙන් අද වර්තමානයේ ඇති තිබෙන කතිකාව. කියන්නේ මේ මාතෘකාව ඉතාම ගැඹුරුයි. මේක ඉතාම සරල දෙයක් නෙවෙයි, ඉතාමත්ම සංකීර්ණයි. නීතිය නොදැනගෙන සිටීම ඒ නිදහසට කාරණාවක් නෙවෙයි. ඒ නිසා මුලින්ම අපි ගිය සතියේත් අපි පටන් ගත්ත දෙයක් තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක මේ භාෂණය හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මිනිසාට රාජ්‍යයන් හෝ පාලකයන් විසින් ප්‍රදානය කරන ලද්දක් නොවේ. ඉතිහාසය ගත්තොත් එහෙම ඔබ දන්නවා මානව ඉතිහාසයේ ක්‍රිස්තු පූර්ව ගත්තොත් එහෙම මිලියන 2.5කට එහා ගිය සංස්කෘතික ඉතිහාසයක් තියෙන්නේ මානවයාට. අපි ගත්තොත් හෝමෝ සේපියන් නියන්ඩර්තාල් ආදී මානවයාගේ ක්‍රියාකාරීත්වයත් ගත්තොත් ක්‍රිස්තු පූර්ව වසර 40000ක් විතර ඒ කියන්නේ එහාට ගිහිපු ඉතිහාසය දීර්ඝ ඉතිහාසයක් තමයි තියෙන්නේ. නිසා මානව ක්‍රියාකාරීත්වයන් මානව සංහතියේ ක්‍රියාකාරීත්වය මානව පරිණාමයේ මානව විකාශනයේදී මිනිසා ලබාගත් නිදහස ඒ සමාජයන් සංකීර්ණ වෙත්ම ඒ නිදහස සීමා වීම මෑත භාගයේ ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජය හෝ අර්ධ ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජය හෝ ඒකාධිපති ආණ්ඩු රාජාණ්ඩු රදලාණ්ඩු මේ කියන ආණ්ඩුවල තියෙන ක්‍රියාකාරීත්වයක් නිසා වගේම එක් අතකින් මිනිසාගේ අවශ්‍යතා සංකීර්ණතා ප්‍රබල වෙත්ම සීමා සහිත වීම නිදහස සීමා වීමක් සිද්ධ වෙනවා. යම්කිසි ආකාරයකට එම නිදහසට යම්කිසි බලපෑම් සහ ඒ පාලනය කර ගැනීම සඳහා යම් ක්‍රමෝපායන් සෙවීමට සිද්ධ වෙනවා. ඒ නිසා තමයි මිනිසා විසින්ම සංවිධානය වෙච්ච ක්‍රියාකාරකම් පාලනය කිරීම සඳහා යම් ආකාරයකින් මිනිසාගේම සම්මුතියකින් නිර්මාණය කරන ලද රාජ්‍යයන් බිහි වෙන්නේ. ඒකට අපි කියනවා සමාජ සම්මුතිවාදයක රජයන්. ඒ කියන්නේ සමාජ සම්මුතිවාදී මිනිසාගේ සම්මුතියක් අනුව තමයි රාජ්‍යයක් බිහි වෙන්නේ. ඒකට මේ රාජ්‍ය තුල ඒ කියන්නේ සමාජ සම්මුතිවාදී කියලා අපි තෝමස් හෝබ් ජෝන් ලොක් වගේ දේශපාලන චින්තකයෝ ආරම්භ කරන්නේ ඒකයි. මේ පරිපාලනයේදී සියලු දෙනාටම සහභාගී වීම සඳහා අවස්ථාවක් නොලැබෙන නිසා මිනිසා විසින්ම අර ආදී කාලයේ සංස්කෘතික දීර්ඝ ඉතිහාසයේ මානව ක්‍රියාකාරීත්ව තුළ ගල් ගුහා තුළ ගෙවුණු ජීවිතයේ එඬේර යුගයේ එතනින් එහාට කුෂිකාර්මික යුගයේ කාර්මික යුගයේ නැත්නම් මේ නූතන පශ්චාත් මේ පරිවර්තනයේ දක්වා එම ගමනේදී ක්‍රියාකාරීත්වය හරිම සංකීර්ණයි. ඒ සංකීර්ණ සමාජයක මිනිසා පාලනය කර ගැනීමට මිනිසා අධීක්ෂණය කර ගැනීමට කිසියම් වූ යාන්ත්‍රණයක් තියෙනවා. මේ යාන්ත්‍රණය තමයි අපි අර අතීතයේ ඉඳන් పూర్ව කාල පරිච්ඡේදයෙන් තුළ විකාශනය වීමේදී රාජාණ්ඩු රදලාණ්ඩු ඒකාධිපති ආණ්ඩු එහෙම ආණ්ඩු ක්‍රම විකාශනයන් තුළ ඇවිල්ලා අපි ප්‍රජාතන්ත්‍රවාදයක් පිළිබඳ කතා කරනවා. ඒත් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු පිළිබඳ කතා කරනකොට අපිට අමතක කරන්න බෑ ක්‍රිස්තු පූර්ව 467 ක්‍රිස්තු පූර්ව 400 වගේ කාල පරිච්ඡේදය තුළ ග්‍රීසියේ ඇතැන්ස් නුවර මේ පෞර රාජ්‍ය ක්‍රමයක් පදනම් කරගෙන ඇරිස්ටෝටල් ප්ලේටෝ
සොක්‍රටිස් වැනි දහර්ශනිකයන් විසින් ප්‍රජාතන්ත්‍රවාදයේ අර්ථ දක්වපු ආකාරය. දැන් අපි මුලින්ම ගත්තොත් එහෙම සොක්‍රටිස් කියන පඬිවරයා ප්‍රජාතන්ත්‍රවාදයේ වගේම ඔහුගේ භාෂණය සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඔහුට සීමා වීම නිසාම සියතින්ම ඔහුට වස පානය කරගෙන ඔහු කරපු ප්‍රකාශයක් ඉල්ලා අස් කරගෙන එහෙම ඔහු කරනා වූ යම් ප්‍රකාශවල නෛතික භාවය ඔහුම තහවුරු කරගෙන ඔහු ජීවිතක්ෂයට පත්වන්නේ ඒ භාෂණය සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට තිබ්බ බාධාවන් නිසා සීමා සහිතකම් නිසා. ඒ වගේම ඔබ දන්නවා ගැලීලියෝ ගැලීලි, ඔබ දන්නවා කොපර්නිකස්, මේ අයටත් තමන්ගේ භාෂණය සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස එවකට පැවති දේව වරම්වාදයේ තුල නැත්නම් දෙවියන් විසින් ਸਰව බලධාරීත්වයක් තුල නිර්මාණය කරගත්ත සමාජ ක්‍රමයක් තුල තමන් ප්‍රකාශ කරන්නා වූ අදහස ඒ දේව වරම්වාදයට ඒ දෙවියන් වහන්සේට විරුද්ධව කරන ප්‍රකාශයක් විදිහට අර්ථ දක්වමින් ඔවුන් දඬුවම් ලැබීමේ වරදකට යටත් කරලා තිබුණා. ඒ නිසා ගැලීලියෝ ගැලීලි පවා කොපර්නිකස් පවා තමන් කරපර සූර්ය කේන්ද්‍රීය පෘථිවි කේන්ද්‍රවාදය ගැන ඔබ අහලා ඇතිනේ. ඒ අනුව ඔවුන් කරපු ප්‍රකාශ දෙවියන් වහන්සේට එරෙහිව කරන ලද ප්‍රකාශ නිසා එකල පැවති සමාජෙන් දඬුවම් ලැබීමට යටත් වීමට නොහැකි වී ඔවුන් කරපු ප්‍රකාශම යම් ආකාරයකින් වසර 30කට පස්සේ තමයි ඔවුන් ප්‍රකාශ කරේ ජීවිතයේ අවසාන කාල පරිච්ඡේදයේ. ඒ අනුවත් ඔවුන් ඒ නිදහසක් ලැබුවා. ඒ ප්‍රකාශ තමන් විසින්ම ඔවුන් කරපු ප්‍රකාශය ඔවුන් ඒ ප්‍රකාශවල වගකීම බාරගෙන ඒ කියන්නේ ඉල්ලාස් කරගෙන වගේ. ඒ වගේ එකක් තමයි සොක්‍රටිස් ඕමනම් අවශ්‍ය වුණා නම් ඔහු ඒක ඉල්ලාස් කරගත්තා නම් ඔහු කරපු ප්‍රකාශ ඔහුට අතර වසපානය කරන්නේ නැතුව ඔහුටත් ඔහුගේ ජීවිතේ ආරක්ෂා කරගන්න තිබුණා. නමුත් ඔහු තීන්දුව කරේ මා කරපු ප්‍රකාශය ඒ ආකාරයෙන් මේක බලගන්නමින් ඔහු තමා විසින්ම වසමදුන පානය කරගනිමින් එහි වගකීම බාරගෙන ඔහු ජීවිත අස්සට පත් වුණා. මේක තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක භාෂණය හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ඈත අතීතයේ පටන්ම යම් සීමාකම් බලපෑම් තිබුණා. මේක තමයි පසුගිය කාල කියන්නේ පසු කාල පරිච්ඡේදයක නීතිය ආධිපත්‍ය බලගන්නමින් ශිෂ්ට සම්පන්න සමාජයක ශිෂ්ටාචාර සමාජයක මිනිසුන් විසින් ගොඩනගන ලද නීතිය ආධිපත්‍යයක් බවට බලපැවැත්වීමෙන් එක් අතකින් මේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් තුල ව්‍යවස්ථාදායකේ විධායකේ සහ අධිකරණයේ කියන ප්‍රධාන ලිප්ගල් තුන සමබර කර ගැනීම සඳහා ආණ්ඩු ක්‍රමයන් ක්‍රියාත්මක කිරීමක් දක්නට ලැබෙනවා. වර්තමානයේ වද අපි කියන්නේ ජනමාධ්‍ය හඳුන්වා දීමේදී ජනමාධ්‍ය 4 වෙනි රාජ්‍ය කියලා. ජනමාධ්‍ය 4 වෙනි රාජ්‍ය බවට පත්වන්නේ අර විධායකේ ව්‍යවස්ථාදායකේ සහ අධිකරණයේ. අධිකරණයෙන් එහා ගියපු ව්‍යවස්ථාදායකෙන් එහා ගියපු එහෙම නැත්නම් විධායකෙන් එහා ගියපු අර බල තුලනය කිරීම සඳහා තවත් ආකාරයෙන් එකතු වෙනවා ජනමාධ්‍ය. ඒ නිසා තමයි ඒකට 4 වෙනි රාජ්‍ය කියලා කියන්නේ. ඒ කියන්නේ සමාජානුයෝජන ක්‍රියාවක් තුළ සමාජයේ යහ පැවැත්ම සඳහා අවශ්‍ය කරන්නා වූ ප්‍රධානම මූලික පදනම තමයි විධායකයක්, ව්‍යවස්ථාදායකයක් සහ අධිකරණයක් එක්ක ජනමාධ්‍ය. ඒ ජනමාධ්‍යට 4 වෙනි රාජ්‍ය කියලා ජනමාධ්‍යට තැන දෙන්නේ. ජනමාධ්‍ය තමයි සමාජයේ සමස්ත ක්‍රියාදාමීම නිරීක්ෂණය කරගැනීමෙන් සමාජ ප්‍රගමනයේ සඳහා ගනු ලබන ව්‍යවස්ථාදායක විධායක සහ අධිකරණ විසින් ගනු ලබනු තීන්දුව සහ සමාජ ක්‍රියාවලියන් සමබර කර ජනතාවගේ විඥානය පළල් කර ජනතාව ප්‍රබුද්ධත්වයට පත් කරමින් ජනතාවගේ ජන විඥානය පළල් කරමින් සමාජ පරිවර්තනයක් එක්ක සමාජ ඉදිරියට ගෙන යාමේ ගාමක බලවේගය තමයි ජනමාධ්‍යට හිමි වී තිබෙන නිසා සමාජ වගකීම් පිළිබඳ සංකල්පය ගැන කතා කරනකොට ජනමාධ්‍යට විධායකී ව්‍යවස්ථාදායකී සහ අධිකරණය කියන මේ ආණ්ඩු ක්‍රමයන් තුල බල සමතුලනය කරන්නා වූ සමාජ සංස්ථා විසින් ක්‍රියාත්මක කරනු ලබන සියලුම කාර්ය ජාතික ප්‍රතිපත්ති සියල්ල සමබරව නිවැරදි ලෙස සමාජයකට උචිත වෙන ආකාරයට නිර්මාණය කරලා විකාශනය කරලා සම්ප්‍රේක්ෂණය කරලා බෙදා හරිනු ලබන්නේ ජනමාධ්‍ය. ඒ නිසා ජනමාධ්‍යට සුවිශේෂී කාර්යභාරයක් තියෙනවා. ඒ කාර්යභාරය තමයි සමාජ වගකීම් පිළිබඳ සංකල්පය. එහෙනම් ජනමාධ්‍යයේ පදනම විය යුත්තේ සමාජ වගකීම. එහෙනම් සමාජ වගකීමක් නිර්මාණය කරගන්නේ කොහොමද? අපි කිව්වා ඈත අතීතයේ ප්‍රජාතන්ත්‍රවාදයේ ස්ථාපිත වෙච්ච ආකාරයේ සොක්‍රටිස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් විසින් එය අපරදිග ගොඩනැගුවා වූ ප්‍රජාතන්ත්‍රවාදය එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයක් නොව ඍජු ප්‍රජාතන්ත්‍රවාදයක්. පෞර රාජ්‍යවල සියලුම පුරවැසියන් අර අධිකරණ, ව්‍යවස්ථාදායක සහ විධායකී විසින් ගනු ලබන තීන්දුව තීරණ වලට සියලුම පුරවැසියන්
ඒක රාශි වෙමින් සීලම පුරවැසියන් සම්බන්ධ වෙමින් තමයි පෞර රාජ්‍යල තීන්දුව ගත්තේ. නමුත් ජනගහනය වැඩි වෙත්ම මිනිස් අවශ්‍යතා සංකීර්ණ වෙත්ම එහි සංකීර්ණතාවයේ හේතු කොටගෙන පුරවැසියාටම තමන් පරිපාලනයට නියෝජනය කිරීමේ හැකියාව සීමා සහිත නිසා නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති වුණා. අද වර්තමාන ලෝකයේ බොහෝ රටවල ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ලෙස සැලකෙන ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම විදිහට සැලකෙන නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ නිර්මාණය වෙන්නේ එම කාර්ය පදනම් කරගෙන සීල පුරවැසියාට සමාජයේ පරිපාලන කටයුතු වලට අධිකරණ ව්‍යවස්ථාදායක සහ විධායක පරිපාලන කටයුතු මැදිහත් වීමට නොහැකි නිසා පුරවැසියා විසින් තමන්ගේ වගකීම රජයකට නමන්ගේ නියෝජිතයෙකුට පවරමින් රාජ්‍යත්ව කියන සංකල්පය වෙනවා. රාජ්‍යයක් කියන එකක් අපි හඳුන්වා ගැනීමේදී වර්තමානයේ ජාත්‍යන්තර නීතිය අනුවම රජයක් කියන්නේ මොකද්ද? රාජ්‍යයක් කියන්නේ මොකද්ද? ආණ්ඩු කියන්නේ මොකද්ද? දේශපාලන ක්‍රියාවලියක් කියන්නේ මොකද්ද? මෙන්න මේ ආකාරයට අපි ප්‍රජාතන්ත්‍රවාදී අර්ථ දක්ව ගනිමින් නීතියේ ආධිපත්‍ය බලගැන්වීම සහ නීතියේ ආධිපත්‍යයේ පවතින සීමාවන් ජනමාධ්‍යට කොහොමද බලපාන්නේ කියන එක තමයි අද අපි ප්‍රස්තුත කරගන්නේ. එහෙමනම් රාජ්‍යයක් කියලා කියන්නේ නිශ්චිත භූමි භාගයක් තුළ ජනගහනයක් එක්ක ජනතාවක් ජීවත් වෙන යම් ප්‍රදේශයක එහි ස්වාධිපත්‍ය බලයක් තියෙන්න ඕන. රජයකට ස්වාධිපත්‍ය බලය තහවුරු කරගැනීමේ හැකියාව මත තමයි ඒ රාජ්‍ය කියන සංකල්පය ගොඩනැගෙන. නූතනයේ විශේෂයෙන්ම ජාත්‍යන්තර නීති රාජ්‍යයන් පිළිගැනීම විවිධාකාරයෙන් අර්ථ දක්වා තිබෙනවා. රාජ්‍යයන් සම්ප්‍රදායික පිළිගන්නා රාජ්‍යයන්, තත්වාකාරයෙන් පිළිගන්නා රාජ්‍යයන්, රණවතුන් පිළිගන්නා රාජ්‍යයන්, ලෝකයේ ජාත්‍යන්තර නීති අනුව රාජ්‍යයන් පිළිගැනීමට ලක්වන්නේ එවැනි නිර්වචන සහ අර්ථ දක්වා ගැනීම අනුව. එවැනි රාජ්‍යයක් තුළ විශේෂයෙන්ම භූමි භාගයක නිශ්චිත භූමි භාගයක ජනගහනයක් සහිතව ස්වාධිපත්‍ය බලයක් දරන්නව. ස්වාධිපත්‍ය බලය තමයි අපි රාජ්‍ය තුළ පරිපාලන වශයෙන් මේ ව්‍යවස්ථාදායකේ විධායකේ සහ අධිකරණ කියන බල මූලයන් ක්‍රියාත්මක කිරීමට සහ ඒ රාජ්‍ය තුල ස්වාධිපත්‍ය බලයේ දැරීමේ හැකියාව පුළුල් වෙත්ම බලවත් වෙන්න ඒවා බලවත් රාජ්‍යයන් බවට පත් වෙනවා. ඒ නිසා ජාත්‍යන්තර නීතියේදී රාජ්‍යයන් කියන මූලික සංකල්පය තුල මේ ඉතා පළල් විදිහට ඉතා අර්ථ දක්වා ගත හැකි. නමුත් අපි ඒ මට්ටමට ගමන් නොකර අපි විශේෂයෙන්ම මේ රාජ්‍ය කියන සංකල්පය තුල අර කියන ස්වාධිපත්‍ය තහවුරු කර ගැනීම සඳහා රාජ්‍යන් විසින් නිර්මාණය කරනු ලබන නීති පද්ධතියක් අපි හඳුන්වන්න පුළුවන්. ඒ මහජන අභිලාෂයන්ගෙන් මහජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට මහජන අභිලාෂයන් නියෝජනය කිරීමට මහජන ස්වාධිපත්‍යයන් බලගැන්වීම සඳහා සකස් කරන්නා වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ඒ අදාළ රාජ්‍ය තුල ක්‍රියාත්මක වන්නේ ඒ තියෙන අධිකරණ ව්‍යවස්ථාදායක සහ විධායකයේ බලතල ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන් නිර්මාණය කරනු ලබන ජාතික අභිලාෂයන් වල එක ප්‍රතිඵලයක් තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියලා කියන්නේ. ඒකට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල නියෝජනය වෙන්නේ ඒ රාජ්‍ය තුල ඒ ජනතාව තුල ඔවුන්ගේ සිතුම් පැතුම් සහ අභිලාෂයන්. ඒ නිසා එවැනි රාජ්‍යයන් අපි විශේෂයෙන් නැවත අපි ආපහු ගමන් කිරීමේදී මේ පුවත්පත් කලාව ජනමාධ්‍ය සම්බන්ධයෙන් පවත්නා වූ නෛතික සීමාවන් ගැන කතා කරනකොට මේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස කියන එක අපි මුලින් කිව්වා වගේ ඒ ප්‍රධානය කිරීමක් නොව මිනිසා විසින් අතීතයේ මිනිසාගේ අරංගලයක් සහිත දිනාගත්ත ප්‍රතිඵලයක් විදිහට තමයි මේ සියලු නිදහස මිනිසා භුක්ති විඳීම සඳහා වර්තමානයේ සුදුසුකම් ලබා තිබෙන්නේ. ඒ නිසා අතීතයේදී ඔබ දන්නවා විශේෂයෙන්ම අධිරාජ්‍යයන් අපි ගත්තොත් එහෙම රෝම අධිරාජ්‍ය එහෙම නැත්නම් ප්‍රංශ අධිරාජ්‍ය මේ අධිරාජ්‍යයන් එක්ක වහල් සමාජයක් පැවති සමාජ ක්‍රමයක් එක්ක මිනිසාසිය අයිතිවාසිකම් නිදහස දිනා ගැනීම සඳහා කරන ලද දීර්ඝ කාලීන අරගලක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ වර්තමානයේ බුද්ධ විදින නිදහස හොඳ ලැබී තිබෙන්නේ. මේ අපි විශේෂයෙන්ම පුවත්පත් කලාව ජනමාධ්‍ය නිදහස පිළිබඳ කතා කරනකොට ඔබ දන්නවා මේ ජනසන්නිවේදන විෂයට ජනමාධ්‍ය විෂයට පුවත්පත් කලාව පිළිබඳ කතා කරනකොට දීර්ඝ ඉතිහාසයක් නැතත් 1940 1950 කාල පරිච්ඡේදවල විශේෂයෙන්ම දෙවන ලෝක යුද්ධයෙන් පසු තමයි ජනසන්නිවේදන විෂය පිළිබඳව ලෝකයේ විද්වත් විදිහට ශාස්ත්‍රීය විදිහට අධ්‍යයනය කිරීමට විශේෂයෙන්ම විල්බෂාම් කර්ට් ලෙවින් පෝඩ් ලැසප් මේ වගේ සන්නිවේදන විශාරදයන් විසින් මේ විෂය විධිමත් විදිහට හදාරීමට විධිමත් විදිහට සංවාදයට ලක් කිරීමට මෑත භාගයේ පටන් ගත්තත් පුවත්පත් කලාව පිළිබඳ ඉතිහාසයේ මුද්‍රණ කර්මාන්ත 1456 ජෝනස් ගුටන්බර්ග්ගෙන් ආරම්භ වෙලා යුරෝපයට ගිහිල්ලා යුරෝපයේ 1537 වෙනකොට පුවත්පත් කලාව වගේම මුද්‍රණ කර්මාන්තයේ දියුණුවත් එක්ක තමයි මේ භාෂණයේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සමග පුවත්පත සංගරාව පතපොත යුරෝපයේ
ප්‍රචලිත වීමට පටන් ගන්න. මෙහෙම ප්‍රචලිත වීමට පටන් ගැනීම සමග විශේෂයෙන් 1500න් එහා 1537 විතර වෙනකොට මේක අර වර්තමානයේ අපි හඳුන්වනු ලබන හතරවෙනි රාජ්‍ය විදිහට බලගැන්වෙන මේ ජනමාධ්‍ය ඉංගලන්තයේ විශේෂයෙන්ම ජොහානස් ගුටන්බර්ග්ගේ මුද්‍රණ කර්මාන්තයේ දියුණු වෙත්ම යුරෝපයේ තුල බලගැන්වෙන්නේ ඉංගලන්තේ. ඉංගලන්තයේ ප්‍රකාශන කර්මාන්තයක් විදිහට එහෙම නැත්නම් ප්‍රකාශන මුද්‍රණාල කර්මාන්තය රදලියෝ ඒ වගේම මධ්‍යම පාන්තිකයෝ සහ පල්ලි අතර බල තුලනේ නැත්නම් බල තුලනේ එක්තරා තරඟකාරී ක්‍රමවේදයක් විදිහට තමයි මේ මුද්‍රණ කර්මාන්තේ පාවිච්චි කරන්නේ. එහෙනම් බලයට වැඩි කැමැත්තක් දක්වන බලය වැඩියෙන් ප්‍රදර්ශනය කිරීමට නැත්නම් ඒ බල ආධිපත්‍ය බල ගැන්වීම සඳහා යොදාගත හැකි ප්‍රබල කර්මාන්තයක් තමයි ප්‍රකාශන කර්මාන්තය. එහෙම නැත්නම් මුද්‍රණ කර්මාන්තය හිමිකරුවන් බවට පත් වෙනවා. ඔබ එදා මොහන් සමරනායක මහත්මයාගේ දේශනාවේදී කතා කරන ඔබ සවන් දුන්නා නම් ඔහු කිව්වා ලෝකේ වර්තමානයේ මේ ජනමාධ්‍ය ශේෂ්ත්‍රයේ ජනසන්නිවේදන ශේෂ්ත්‍රයේ තමයි ලෝකයේ ප්‍රබලම ආයෝජන ශේෂ්ත්‍රයක් බවට පත් වී තිබෙන්නේ. මීට දශකයකට ඉත කාල පරිච්ඡේදයේ ඒ රටවල් වල විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ඒ වගේ යුරෝපයේ දියුණු රටවල 107ක 8ක ජාතික ආදායමට එක්වෙච්චි මේ කියන ව්‍යාපාරය ජනසන්නිවේදන ව්‍යාපාරය ජනමාධ්‍ය ව්‍යාපාරය ජනමාධ්‍ය හිමිකරුවන් අද වෙනකොට 120කට එහා ගියපු මාධ්‍ය හිමිකාරත්වයක් මත එම සෑම රටකම බලගත් රටකටම විශේෂයෙන්ම ජාතික ආර්ථිකයේ හසුරුවාලන ප්‍රබලම ආයෝජන ව්‍යාපාරය මාධ්‍ය හිමිකරුවන් බවට පත් වී සිටිනවා. ඔබ කිව්වා මේ ප්‍රවණතාවය විශේෂයෙන්ම නූතන ජනමාධ්‍ය භාවිතාව තුළ මෙහි ප්‍රබලතාවයේ තේරුම් ගැනීමට ඉතාම හොඳ නිදසුනක්. ඒ නිසා මේ හිමිකාරත්වයේ තියෙන ලාභ ලබන බලපෑමක් කළ හැකි බොහෝ පිරිස් උනන්දු වෙන්නේ ශ්‍රී ලංකාවෙත් මාධ්‍ය ආයතන හිමිකාරත්වය පිළිබඳ කතා කරනකොට මේ උදාහරණයම මේ නිදසුනම ඔබට භාවිතා කරන්න පුළුවන්. ඒ නිසා ලෝකයේ විශේෂයෙන්ම ඒ කාල පරිච්ඡේදයේ 1537 සිට 20 වන සියවස දක්වා මාධ්‍ය හිමිකාරත්වයේ ඊ타මාත්ම බලපෑම් සහිත විශේෂයෙන්ම පල්ලියට රජුන්ට මධ්‍යම පාන්තිකයෝ රදලියෝ මේ අය තමයි මේ ව්‍යාපාර හිමිකරුවන් බවට පත් වෙන්නේ. ඒ නිසාම යම් බල කණ්ඩායම් අතර තිබ්බ බල තරඟය නිසා විශේෂයෙන්ම රජු හා පල්ලි අතර තිබෙච්ච බල තරඟය ඒ වගේම මධ්‍යම පාන්තිකයන් අතර ඇතිවෙච්ච රදලයන් එක්ක ඇතිවෙච්ච බලය මේ තුලනය කර ගැනීමට උන් ප්‍රකාශන හිමිකාරත්වයේ මුද්‍රණ කර්මාන්තය තුලින් පතපොත පළ කළා මිනිස්සු සබුද්ධික කරන්න පටන් ගැනීම තුල බලයක් ගොඩනගා ගන්නවා මාධ්‍ය හිමිකාරත්වය. මේ නිසා රජයකට සිද්ධ වුණා මේක පාලනය කර සඳහා මුලින්ම 1537 දී මුද්‍රණාලපනතක්. ඒ කියන්නේ ජනමාධ්‍යයට නීති රීති හැදෙන්නේ මුද්‍රණාල කර්මාන්තේ පදනම් කරගෙන 1537 දී 1566 1666 වෙනකොට ඒ කාල පරිච්ඡේදය ඇතුළත තුළ විවිධ ආකාරයෙන් මුද්‍රපනත බදු අය කරගැනීමෙන් මුද්‍රණ කර්මාන්තේ පාලනය කළ තමන්ට විරුද්ධ හෝ තමන්ගේ බල ආධිපත්‍යයට අභියෝග කරන ප්‍රකාශන යම් ආකාරයක ඍජුව වක්කාකාරයෙන් පාලනය කිරීම සඳහා මේ මුද්‍රපනත සහ මුද්‍රණ හිමිකරුවන්ට මේ බදු වගින් යම් බලපෑමක් එකල රාජ්‍යයන් කරා. මේ අනුව තමයි විශේෂයෙන්ම ඉංගලන්තයේ රජු හා පල්ලිය අතර ඇතිවෙච්ච බල තරංගය වගේම ඉන්පස්සේ එහි කොලනියක් බවට පත් වෙච්ච ඇමරිකාව අවුරුදු 200ක් ගානක් යනතුරු ඉංගලන්තයේ යම් ආකාරයකින් පසු කාලීනව ජනමාධ්‍ය නිදහස නැත්නම් මේ ප්‍රකාශනයට ලබා දී යුතු යම් සහන සහ එහි පිළිබඳ තුලනාත්මකව යම් නිදහසක් පුරවැසියාට ප්‍රදානය කිරීමට ඉදිරිපත් වුවත් ඇමරිකාව වැනි කොලනිවල ඊට වඩා වෙනස් සත්‍යයක් තිබේ. ඒ නිසා පුවත්පත් ඉතිහාසය ගැන පුවත්පත් නඩු තීන්දුව ඉතිහාසය ගැන කතා කරනකොට 1733 දී ඇමරිකාවේ ඉංගලන්තයේ කොලනියක් වෙච්ච ඇමරිකාවේ පුවත්පත් පළ කිරීමට දැඩි විදිහට බලපෑමක් පුවත්පත් කරුවන්ට ඇමරිකානු ආණ්ඩුව ඒ කියන්නේ ඉංගලන්තයේ කොලනියක් විදිහට තිබ්බ ඇමරිකානු ආණ්ඩුව විසින් එරට පුවත්පත් හිමිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කරනවා මේ 50 අනපනත් උපයෝගී කරගෙන. විශේෂයෙන් 1733 ජෝන් පීටර් සෙන්ග නඩු තීන්දුව පුවත්පත් ඉතිහාසයේ ජනමාධ්‍ය ඉතිහාසයේ ඉතාමත්ම වැදගත් ප්‍රබලම නඩු තීන්දුවක් බවට පත් වෙනවා. වර්තමානයේ පුවත්පත් ජනමාධ්‍ය හිමිකාරත්වයට එහෙම නැත්නම් සමාජ වගකීම් සංකල්පයේදී වර්තමානයේ අධිකරණ ක්‍රියාදාමයක් තුළ පුවත්පත් කලාවේදියෙකුට ජනමාධ්‍යට ලබා දී තිබෙනා වූ නිදහස සත්‍ය ප්‍රකාශ කිරීම සත්‍ය ප්‍රකාශ කිරීම දේශ සහගතයෙන් තොරවීම මහජන සුභසිද්ධිය සඳහාම ප්‍රකාශ කිරීම කියන නඩු නිමිත්ත කියන්නේ විත්ති වාචකයකට ලබා දෙන සහනය
එදා පුවත්පත් ඉතිහාසය තුළ 1733 1700 1600 ගණන්වල ඉංගලන්තයේ සහ ඇමරිකාවේ පුවත්පත් නිදහස සම්බන්ධයෙන් ලබා නොදී පුවත්පත් කතුවරුන් ගණනාවක් අත්අඩංගුවට ගත්තා. මේ එවැනි කතාවක් තමයි වීක්ලි ජර්නල් පුවත්පතේ කතුවරයා විදිහට කටයුතු කරපු ජෝන් පීටර් සෙන්ගට එරෙහිව විලියම් කොස්බි කියන ආණ්ඩුකාරයා විසින් නඩු පවරනවා. ඔහු විසින් පුවත්පතේ පළ කරනවා. ෆ්‍රාන්ස් නැව් ඔත්තු බැලීම සඳහා ඇමරිකාවට ඒමට ඉඩ දීම තුළ විලියම් කොස්බි ආණ්ඩුකාරයා විසින් සිද්ධ කරන ක්‍රියාදාමය පිළිබඳ සත්‍ය හෙළිදරව් කිරීමක් කළ ජෝන් පීටර් සෙන්ග ඔහුගේ පුවත්පතේ පළ කරනවා. මේ නිසාම ඔහු අත්අඩංගුවටගෙන ඔහුට විරුද්ධව නඩු විභාගයක් පැවැත්වෙනවා. මේ නඩු විභාගය තුලදී ඔහු වෙනුවෙන් කතා කරන නීතිඥයා ජූරි සභාවේ ඉල්ලීම මත ඔහු සත්‍ය ඒ වෙනකොට උසාවිය විසින් යම්කිසි කෙනෙක් නිදහස් වීම සඳහා පුවත්පත් කලාවේදීකට හිමි නැති තිබූ වරක් ප්‍රසාදයක් එහෙම නැත්නම් අයිතියක් ඓතිහාසික නඩු තීන්දුවක් මගින් ජූරි සභාවක් විසින් පිළිගනු ලබනවා. ඒ තමයි පුවත්පත් කලාවේදීකට වර්තමානයේ ජනමාධ්‍ය නිදහස කියන එකේ අර්ථ දක්වා ඇති සත්‍ය ප්‍රකාශ කිරීමේ මූලධර්මය. සත්‍ය ප්‍රකාශ කිරීමේ මූලධර්මය ජෝන් පීටර් සෙන්ග විසින් විලියම් ක්‍රොස්බි ආණ්ඩුකාරයාට එරෙහිව දේශ සහගත නොවන ලෙස ප්‍රකාශ කිරීමත් ඒ වගේම මහජන සුභසිද්ධිය වෙනුවෙන් ප්‍රකාශ කිරීමත් නිසා ඔහු නිවැරදි කරුවෙක් වන බව තමයි එම නඩු තීන්දුවේදී ප්‍රකාශයට පත් කරන්නේ. මෙය පුවත්පත් නිදහස පිළිබඳ ජනමාධ්‍ය නීතිය පිළිබඳ කතා කරනකොට ඒ ඉතිහාසයේ ජෝන් පීටර් සෙන්ග නඩු තීන්දුව ඉතාමත්ම වැදගත් මූලධර්මයක් වගේම ඓතිහාසික නඩු තීන්දුවක් කරන ඒ නඩු තීන්දුවම පදනම් කරගෙන ලෝකයේ විශේෂයෙන්ම පුවත්පත් නිදහස පිළිබඳව විවිධ රටවල් විසින් අද වෙන විට අනුගමනය කරන නීති රීති සහ සම්ප්‍රදායික පිළිගැනීම් බවට පත් වී තිබීමට එම නඩු තීන්දුව ඉතාමත්ම යම් පූර්වාදර්ශයක් විදිහට ලෝකේ භාවිතා කරනවා. එය ඉතා ඓතිහාසිකයි. ඒ වගේම අපි ගත්තොත් එහෙම ඉංගලන්තයේ එම 1600 ගණන්වල ඇවිල්ලා මුද්‍රණාල 50 තුලින් යම් ආකාරයෙන් පීඩනයක් පුවත්පත් කතුරුන්ට මුද්‍රණය කර්මාන්තයේදී සිටිනට ප්‍රකාශකයන්ට ලබා දෙන ගමම්ම ඉංගලන්තයේ පල්ලිය සහ රජු අතර ඇතිවෙච්ච ගැටුම 1215 දී අර මා මුලින්ම ප්‍රකාශ කළ පරිදි මැග්නා කාටා ගිවිසුම තුලින් ජෝන් රජුන්ට සිද්ධ වෙනවා මහජනයාට එහෙම නැත්නම් මධ්‍යම පන්තියට සමන් දීමට. මොකද රාජාණ්ඩු පැවති සමයේදී පුරවැසියාට සවිබල ගැනීමට පුරවැසියාගේ අයිතිවාසිකම් සියල්ල යටපත් කළ එක් පැත්තකින් රජු අසහාය බලයක් නිර්මාණය කරගන්නකොට අනිත් පැත්තෙන් පල්ලිය දේව වරම්වාදයේ නැත්නම් දෙවියන් වහන්සේගේ එකම නියෝජිතයා පල්ලිය බවට පත් කරගනිමින් අනිත් පැත්තෙන් පීඩනයක් මුදාහරිනු ලබනවා ජනතාවට. එහෙනම් මධ්‍යම පන්තික සාමාන්‍ය පුරවැසියන් මධ්‍යම පාන්තිකයා සහ රදලියා සහ රජු අතර තියෙන බල අරගලේ මූලිකම සන්ධිස්ථානය තමයි 1215 ඇතිවෙච්ච මැග්නා කාටා ගිවිසුම. වගන්ති 63කින් යුත් රජින් ඉංගලන්තයේ ජෝන් රජුට සිද්ධ වෙනවා මැග්නා කාටා ගිවිසුමට අත්සන් කිරීම තුලින් පුරවැසියා සම්බන්ධයෙන් මධ්‍යම පාන්තිකයා සම්බන්ධයෙන් යම් සමන් දීමක් පුරවැසියා පැත්තෙන් ලබා දීමට. එහි උග්‍රම ඵලය දෙවන චාල්ස් රජුණන්ගේ හිස ගසා දමනවා ඉංගලන්තයේ. ඒ වෙනකොට පුරවැසියා බලවත් වෙලා රදල සහ පල්ලියේ තියෙන බලය අරගලයට මැදිහත් වෙලා යම් ආකාරයෙන් ප්‍රජාතන්ත්‍රවාදයක් කරා යන ගමනේදී දෙවනි චාල්ස් රජුගේ හිස ගසා දැමීම. ඒ වගේම ප්‍රංශ විප්ලවය, ඉංග්‍රීසි විප්ලවය ඒ අනුම ගත් කල ඇමරිකාවේ පළවෙනි ඇමරිකාවේ නිදහස් සටන 1776 දී නිදහස් සටන සහ පළමුවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 1790ක පුවත්පත් ඉතිහාසයේ ජනමාධ්‍ය ඉතිහාසයේ වසර 200කට අධික කාලයක් ගත වූද මෑත භාගයේ වන විට ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ශක්තිමත්ම පදනම දැමූ පළවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලෝකේ කිසිදු ව්‍යවස්ථාවක සඳහන් නොවන ආකාරයට ජනමාධ්‍ය නිදහස අර්ථ දක්වා තිබෙනවා. ඒකදී එම 1791 ඇමරිකානු පළවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී දක්වා ඇති පරිදි ආගමික නිදහසට, සාමකාමී රැස්වීමේ නිදහසට, භාෂණීය අදහස් ප්‍රකාශ කිරීම මෙන්ම ජනමාධ්‍ය නිදහසට කිසිදු ආකාරයකින් කොන්දේසියක් පැනවීමට කොංග්‍රසයට ඉඩ නොලබෙන බව තමයි 1791 ඇමරිකාවේ ප්‍රථම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් බලගන්වා තිබෙන්නේ. ඒ වසර 1200කට අධික කාලයක් තිස්සේ මේ වන විටත් ලෝකයේ යම් පූර්වාදර්ශයක් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවල ජනමාධ්‍ය නිදහස සුරක්ෂිත කිරීම සඳහා ලබා දී තිබෙනවා. ප්‍රංශ විප්ලවයත් එක්ක ප්‍රංශයේ ඇතිවෙච්ච
ක්‍රියාදාමය යම් ආකාරකින් ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදීන් අයිතින් දිනාගන්නම සාමාන්‍ය පුරවැසියන්ට යම් ආකාරකින් පිටුහලක් වුණද යම් කිසි උද්‍යෝගයක් වුණද ප්‍රංශයේ විප්ලවයෙන් අපේක්ෂා කළ සම්පූර්ණ පරමාර්ථ ප්‍රංශයට ඉටු කර ගැනීමට නොහැකි වුණ ප්‍රංශ විප්ලවයේ බලාපොරොත්තු ප්‍රතිඵල ප්‍රංශ සමාජයට ජන සමාජයට ව්‍යාපෘත වුණේ. ඒ නිසා ලෝකයේ ප්‍රංශ විප්ලවයත් එක්කෙන් එහාට ගිහපු මේ පුරවැසි අයිතිවාසිකම් මානව හිමිකම් ගැන මානව නිදහස ගැන කතා කිරීමේදී ප්‍රංශයේ නැවත වතාවක් යම්කිසි බල අධිකාරියක තමයි ජැකබ් වරුන් වගේ අයට තමයි ප්‍රංශයේ බල අධිකාරිය ගන්න. ඒ නිසා ඇමරිකාවේ තරම් නිදහස් පරිවර්තනයක් ප්‍රංශ විප්ලවයේ පදනම් කරන ප්‍රංශයේ උන්නේ. මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ඔබ දන්නවා දැන් අපි කතා කරා සොක්‍රටිස්ගේ ප්ලේටෝගේ කාලේ ග්‍රීසිය ඇතැන්ස් නුවරින් ආරම්භ කරපු මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන පදනම සංකල්පය පෙරදිග සහ අපරදිග විශේෂයෙන්ම ඉන්දියානු මේක මේ නැත්නම් ආසියාතික කලාපයේ පෙරදිග කලාපයට එනකොට අපි මේ පැත්තෙන් කෞටිල්‍යගේ අර්ථශාස්ත්‍රයත් එක්ක රාජ්‍යන අර්ථ දක්වා ගන්න ආකාරයේ එහෙම නැත්නම් අපරදිග ගත්තොත් මෙකියා වෙලි විසින් පාලකයාට උපදෙස් දුන් ආකාරය සම්බන්ධයෙන් රාජ්‍ය සහ පාලකයා බලය පදනම් කරගත්ත ප්‍රජාතන්ත්‍රවාදයට එහාගේ රාජ්‍ය පාලකයාගේ බලය අසහාය පාලකයෙක් විදිහට යලිත් වතාවක් කතිකාවට ලක් වෙන එකක් තමයි මකියාවෙල්ලි ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ කෞටිල්‍යගේ අර්ථශාස්ත්‍රය තුලින්ද පාලකයා බලවත් වෙනවා. මෙවැනි ආපු විකාශනික ප්‍රතිඵලයක් ලෙස නූතන ප්‍රජාතන්ත්‍රවාදී තුල අර රාජාණ්ඩු බිඳ වැටිලා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ඇවිල්ලා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු තුලත් යම් ඒකාධිපති ආණ්ඩු දිවිපක්ෂ බහුපක්ෂ ක්‍රමයකින් එහාගේ ඒකාධිපති ඒ වගේම මිලිටරි ආණ්ඩු මෙවැනි ක්‍රමයක් තමයි දකුණු ආසියාව ගත්තොත් මිලිටරි ආණ්ඩු ඉතාම ප්‍රබල විදිහට අර ප්‍රජාතන්ත්‍රවාදී දිගටම රැගෙන යන්න බැරුව ඔවුන් බහුපක්ෂ ක්‍රමේ නැතුව ඒක පක්ෂික ආණ්ඩු බවට පරිවර්තනය කරගෙන මේ ආකාරයෙන් වර්තමානයේ බල තුලණය යම්කිසි ඒ ජනතාව අපේක්ෂා කරපර පූර්ණ නිදහසක් එහා මෙහා නැතිව යම් ආකාරකින් ඒ රාජ්‍යයන් තුල මෙම නිදහස කියන එක ඔවුනොවුන් අර්ථ දක්වාගෙන තිබෙනවා ඒ ආණ්ඩු ක්‍රමයන් තුල. නමුත් ඊට වඩා විශේෂයෙන්ම ආසියාතික රටක් විදිහට ශ්‍රී ලංකාව පැත්තෙන් ගත්තොත් එහෙම බ්‍රිතාන්‍ය යටත් විජිතයකින් නිදහස් වෙච්ච රටක් විදිහට විශේෂයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදයේ ලෝකයේ ඉංගලන්තයේ හැරුණු විට ආසියාව අනිකුත් ලතින් ඇමරිකාව මැද පෙරදිග මෙවැනි රට අප්‍රිකානු කලාපයේ මේ රටවල් වල නිදහස් ප්‍රජාතන්ත්‍රවාදයක් පිළිබඳව යම් ආකාරකින් ගුණාත්මක අර්ථ ගැනීමක් පැත්තට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාව ඉන්දියාව සහ විශේෂයෙන්ම ඒ ක්‍රියාත්මක වෙනා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය ලෝකයේ දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්ෂණ තියෙන සමාජ ක්‍රමයන් බවට යම් ගුණාත්මක වටිනාකමක් පිළිගැනීමක් තියෙනවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ශක්තිමත් භාවය තියෙන්නේ නීතිය ආධිපත්‍ය බල ගැනීම මත. අධිකරණීය ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණයේ ව්‍යවස්ථාදායකයේ සහ විධායකයේ කියන මේ බල මූලයන්ගේ තුලනාත්මක බවක් යහපත් ප්‍රජාතන්ත්‍රවාදී සංකල්පයන් තුල ශක්තිමත් පුරවැසියන් නැත්නම් පුරවැසි සමාජයක් නිර්මාණය කිරීමට මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය තුල යම් පිටුවහලක් ලැබෙනවා. ඒ නිසා අපි ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳව අර්ථ දක්වා ගත්තා. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් කියන්නේ මොකක්ද කියන එක අර්ථ දක්වත්තා. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් තුල නීති ආධිපත්‍ය බලගන්න වෙච්ච පුවත්පත් කලාව ජනමාධ්‍ය නිදහස පිළිබඳව අපි කතා කරා. අපි ඊළඟට කතා කරනවා වර්තමානයේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බලපැවැත්වෙන ජනමාධ්‍ය නිදහස එක ලෝකීය ප්‍රජාතන්ත්‍රවාදී රටවල ක්‍රියාත්මක වන ජනමාධ්‍ය නිදහස ඒ වගේම ලෝකයේ මේ වන විට අර්ධ වශයෙන් ක්‍රියාත්මක වන ජනමාධ්‍ය නිදහස සහ ජනමාධ්‍ය නිදහස් නැති රටවල් මේ ආකාරයට තමයි ලෝකයේ ජනමාධ්‍ය නිදහස පිළිබඳ රාජ්‍යයන් තුල අර්ථ දක්වා ගැනීම කරන්නේ. අපි බලමු විශේෂයෙන්ම ශ්‍රී ලංකාව පැත්තෙන් ගත් කල ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ජනමාධ්‍ය නිදහස සහ පුරවැසි වගකීම එහෙම නැත්නම් ජනමාධ්‍ය සතු සමාජ වගකීම් කියන සංකල්පේ පෙරදරි කරගෙන පුරවැසියාට ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් තුල ලබා දී ඇති නිදහස කුමන ආකාරයෙන්ද බලපවත්වාගෙන යන්නේ කියන එක. දැන් ඔබ දන්නවා විශේෂයෙන්ම ලංකාව දීර්ඝ කාලයක් ඉතිහාසයක් අපි ගත්තොත් එහෙම වසර 2600කට එහා ගියපු සංස්කෘතික ශිෂ්ටාචාර ඉතිහාසයක් පවතින රටක්. වසර 2630 ක්‍රිස්තු පූර්ව 3 සිට එහෙම නැත්නම් වර්තමානයේ 2020 දක්වා කාල පරාජය තුළ
රාජ්‍ය විකාශනය වෙච්ච ආකාරය අපි ගත්තොත් එහෙම බෞද්ධ සංස්කෘතික උරුමයක් එක්ක 1815 දක්වා රාජාණ්ඩු ක්‍රමයකින් පැමිණ 1815 දී මුළු දිවයිනම ඉංග්‍රීසින්ට යටත් වීමෙන් අනතුරුව 1948 දක්වා කාලෙත් තුල යටත්විත්ත පරිපාලන රටාවක් එක්ක තමයි ශ්‍රී ලංකාවේ පරිපාලන ව්‍යුහය සකස් වෙලා තිබුණේ. ඉංග්‍රීසි අධිරාජ්‍ය යටතේ ශ්‍රී ලංකාවේ පරිපාලන ව්‍යුහයේ මේ අධිකරණ ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණ ව්‍යවස්ථාදායකයේ සහ විධායකයේ කියන බල මූලයන් පිළිබඳ මුලින්ම සාකච්ඡාවක් සහ මේ පරිපාලන ක්‍රමවේදයක් පටන් ගත්තේ 1833. 1833 කෝල්බුක් ප්‍රතිසංස්කරණයක් එක්ක සෝල්බරි ව්‍යවස්ථාව දක්වා කාල පරිච්ඡේදය තුල ප්‍රතිසංස්කරණ ගණනාවක් එක්ක තමයි මේ පරිපාලන රටාව පිළිබඳව අධිරාජ්‍යවාදී යුගයේදී අපි කතා කරන්නේ. එහිදී අපි දන්නවා ලංකාවේ ලන්දේසි යුගයේ තමයි මේ ජනමාධ්‍ය සම්බන්ධයෙන් පළවෙනි මුද්‍රණාලයක් ආරම්භ කළා. පොතපත පළ කිරීමේදී ලන්දේසි කාල පරිච්ඡේදය තමයි මේ ආරම්භ කරන්නේ. 1832 දී ශ්‍රී ලංකාවේ ගැසට් පත්‍රය පළවෙනි ගැසට් පත්‍රය පළ කිරීම, 1832 කොළඹ ජර්නල් පුවත්පත ආරම්භ කිරීම, ඒ වගේම 1860 දී ලංකාලෝක, ලක්මිනි පහන, සරසවි සඳරස සිංහල බෞද්ධ මේ විදිහට තමයි ලංකාවේ පුවත්පත් ඉතිහාසයේ විකාශය ආරම්භ කරන්නේ. ඒ කාල පරිච්ඡේදය තුල පවා ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් පූර්ණ නිදහසක් අධිරාජ්‍යවාදී යුගයේ අධිරාජ්‍යවාදීන්ට එරෙහිව කටයුතු කිරීම නැත්නම් භාෂණය හා අදහස් ප්‍රකාශ කිරීම නිදහස පූර්ව වශයෙන් බුද්ධි විඳපු රටක් නෙවෙයි යටත් විදිත කාල පරිච්ඡේදයේ ශ්‍රී ලංකාවේ පැවතිය. ඒක ඔබ දන්නවා බොහෝ වෙලාවට ලංකා ලෝක පත්තරෙන් ලක්මිනි පහනෙන් පටන්ගෙන සරසවි සඳර සිංහල බෞද්ධ දක්වා යනකොට බෞද්ධ චින්තනය සහ මිෂනාරි ආගම අතර ඇතිවෙච්ච ආගමික මතවාදයන්, ඒ වගේම අධිරාජ්‍යවාදය සහ නිදහස අතර ඇතිවෙච්ච චින්තනයක් එක්ක ඇතිවෙච්ච මතවාදයන්, මිෂනාරි සහ ආගමික මතවාදයන්, විවිධ මතවාද ඇලහැප්පිලි එක්ක තමයි මේ පුවත්පත් කලාව සහ පතපොත මුද්‍රණය කිරීම ආරම්භ වන්නේ. ඒ නිසා මුද්‍රණාලවලට සීල් තැබීම, පුවත්පත් තහනම් කිරීම, කතරවරුන් සිරබාරයට ගැනීම මේ අධිරාජ්‍යවාදී යුගයේදීත් සිද්ධ වුණා. මොකද කොළඹ ජර්නල් පුවත්පත හෝටන් ආණ්ඩුකාරයා බොහොම ප්‍රගතිශීලී ආරම්භ කරනකොට ජෝන් ටර්නර්, ජෝන් ලී වගේ කතරවරු ප්‍රගතිශීලී විදිහට ඒවට මැදිහත් වුණාට පසු කාලීනව මේ පුවත්පත් තහනම් කිරීම සඳහා යම් ආකාරයෙන් අධිරාජ්‍යවාදී ආණ්ඩුවෙන් එවැනි පැවති රජයන් විවේචනය කිරීම හේතු කොටගෙන පුවත්පත් කතුවරුන්ට සහ පුවත්පත් වලට ඒ තහනම් වලට නැත්නම් භාෂණය හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට යම් සීමාවක් නැති වුණා. ඒ වගේම 1935 විතර වෙනකොට විශේෂයෙන්ම සම ධර්මම් සම සමාජ වගේ පත්තර පටන්ගෙන ලංකාවේ පළවෙනි දේශපාලන පක්ෂ විදිහට සම සමාජය ආරම්භ කරවෙන් පස්සේ ඒ සම සමාජ පත්‍රවල ඒ පක්ෂවලට අදාළ අධිරාජ්‍යවාදී විවේචනය කිරීමට ලක් කිරීම හේතු කොටගෙන එම පුවත්පත් වලට බලපෑම පුවත්පත් තහනම් කරන තත්ත්වයක් උදා වුණා. ඒක තමයි ලංකාවේ අධිරාජ්‍යවාදී යුගයේ මේ භාෂණය සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට සිද්ධ වෙච්ච යම් පරිපාලන වශයෙන් ඇති වෙච්ච බාධා. නමුත් සෝල්බරි ව්‍යවස්ථාව අපි දන්නවා 1946 සෝල්බරි ව්‍යවස්ථාව ආරම්භ කළ හඳුන්වලා දීලා 1947 සෝල්බරි ව්‍යවස්ථාවේදී විශේෂයෙන්ම මේ වර්තමානයේ නූතනයේ අපි කතා කරන භාෂණය සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළ වගන්තියක් ඇතුළත් කරලා තිබෙන්නේ නැහැ සෝල්බරි ව්‍යවස්ථාව. ඒ සෝල්බරි ව්‍යවස්ථාව තුළ විශේෂයෙන් 1972 ජනරජ ව්‍යවස්ථාව දක්වා පැමිණීම කාල පරිච්ඡේදයේ පුවත්පත් සම්බන්ධ හෝ භාෂණීය අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධව යම් වියතිරේකයන් වගන්තින් ඇතුළත් කර තිබුණේ නැතත් යම් ආකාරයට එකල පැවති ශ්‍රී ලංකාවේ පැවති වාර්ගික සහ විශේෂයෙන්ම විවිධ ජාතීන් අතර ප්‍රශ්න සුළු ජාතීන් සහ මහ ජාතීන් විදිහට ඇතිවෙච්ච මතවාදයත් එක්ක සුළු ජාතීන් ආරක්ෂා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ යම් වියතිරේකයක් යම් වගන්ති ප්‍රමාණයක් ඇතුළත් කර තිබුණා. ඉන් අනතුරුව 1972 ජනරජ ව්‍යවස්ථාව බවට පත්වීමේදී තමයි මුලින්ම මානව හිමිකම් පිළිබඳව නැත්නම් භාෂණය සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඍජු ලෙස ජනමාධ්‍ය නිදහසක් ලෙස 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර තිබුණේ නැතත් මානව හිමිකම් මිනිසාගේ භාෂණය සහ අදහස් ප්‍රකාශ කිරීම ඇතුළු සිතීමේ නිදහස පිළිබඳව යම් වියතිරේකයක් 18 වන වගන්තියෙන් 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් කර තිබීම ඒ කාල පරිච්ඡේදයේදී විශේෂයෙන්ම මානව හිමිකම් ගැන ආණ්ඩුක්‍රම විශාරදයන් නැත්නම් ශ්‍රී ලංකාව පළවෙනි වට ජනරාජ්‍යයක් විදිහට
භාෂණය සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පිළිගැනී තිබීම ගැන නීති විශාරදයන් මෙන්ම මේ පිළිබඳව අදහස් දක්වන බොහෝ අයගේ අවධානයට ලක් වුණා. නමුත් යම් කිසිකින් ඊට වඩා පළල් විදිහට ඊට වඩා යම් අර්ථ දක්වා ගැනීමක් සහිතව භාෂණය සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සාකච්ඡා වෙන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. නෑ මම ආපහු ඔබට යම් මේ පිළිබඳව යම් කිසි සාරාංශ කිරීමක් කරනවා නම් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක අර අපි කතා කරපු ව්‍යවස්ථාදායකේ විධායකයේ සහ අධිකරණයේ තුලනාත්මකව මහජන සුභසිද්ධිය සඳහා එහෙම නැත්නම් මහජන සවිඥානිකත්වය සඳහා රාජ්‍යන් විසින් ගනු ලබන තීන්දුව ප්‍රතිපත්ති තුලින් මහජනතාව ජනමාධ්‍ය අරමුණු සහිත දැන් අපි ජනමාධ්‍ය අරමුණු සහිත ගත්තොත් එහෙම අපේ මූලික අරමුණක් තොරතුරු සම්පාදනය තොරතුරු සම්ප්‍රේක්ෂණය කිරීම තොරතුරු බෙදා හැරීම තොරතුරු ප්‍රතිසංවිධානය කිරීම මේ ප්‍රතිනිර්මාණය කිරීම මේවා ජනමාධ්‍ය තොරතුරු ජනතාවට සම්ප්‍රේක්ෂණය කිරීමේ ඇතිවෙනා වූ ජනමාධ්‍ය මූලධර්මات එක්කම ජනමාධ්‍ය මූලිකම විශේෂයෙන්ම තොරතුරු සම්පාදනය දැනුම බෙදා දීම අධ්‍යාපනය විනෝදාස්වාදය මේ අරමුණුත් එක්ක ජනමාධ්‍ය සතු සමාජ වගකීම ජනමාධ්‍ය වරක සමාජ මණ්ඩපයක් ලෙස සමාජ ගුරුවරයෙක් ලෙස සමාජයේ නැත්නම් මේ සමාජ ආරක්ෂකයෙකු ලෙස ජනමාධ්‍ය කාර්ය ප්‍රබල ලෙස ව්‍යාපෘත වෙනවා. මේ සියලු අරමුණුත් එක්ක පුරවැසියා සම්බන්ධයෙන් මහජනතාව සවිඥාන කිරීම සඳහා රාජ්‍ය විසින් ගනු ලබන්නා වූ ක්‍රියාමාර්ග පිළිබඳව සමාජයක් විදියට සමාජය ප්‍රබුද්ධ කිරීමට සමාජයේ පෙරගමන් කරුවෙක් ලෙස ජනමාධ්‍ය සතු භූමිකාව ඉතාමත්ම වගකීම් සහිත පුළුල් අර්ථකථනයක් දිය හැකි භූමිකාවක් තමයි ජනමාධ්‍යට හිමි වී තිබෙන නිසා ජනමාධ්‍ය අර්ථ දක්වා ගැනීමේදී අර අපි කතා කරන්නා වූ සමාජ සබුද්ධිකරණයේ අග්‍ර ඵලය තමයි ජනමාධ්‍ය සහ ජනමාධ්‍යවේදියා ජනමාධ්‍ය සහ ජනමාධ්‍යවේදියා සමාජය ප්‍රබුද්ධකරණය කිරීමට සමාජයක් ඉන්නා තැනින් ඉදිරියට රැගෙන යාම සඳහා ඔහුගේ දායකත්වය සමාජ වගකීමක් සහිතව ඉටු කළ යුතුයි කියන එක තමයි මූල ධර්මයක් විදිහට පිළිගන්නේ. ඒ නිසා මේ කියන සියලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළින් අර්ථ දක්වා ගන්නා වූ සියලු කාර්යයන් පිළිබඳව සෑම ජනමාධ්‍යවේදියෙකුගේම සමාජ වගකීම ඒ සමාජයේ විසින්ම යම්කිසි ගුණාත්මක මට්ටමකට රැගෙන යා යුතුයි කියන එක තමයි සරල සහ සංකීර්ණ අදහසක් වෙන්නේ. ඒ නිසා එවැනි කරුණු පදනම් කරගෙන තමයි අපි ජනමාධ්‍ය සතු සමාජ වගකීම අර්ථ දක්වා ගෙන ඉදිරියට යන්නේ. ඔන්න ওই කාරණා ටික තමයි අපි මුලින්ම සාකච්ඡා කරන්නේ. දැන් අපි බලමු අර ජනමාධ්‍ය සතු සමාජ වගකීම පුරවැසියා සවිඥානික කිරීමට පුරවැසියාගේ බුද්ධි මට්ටම එහාට ගෙන යාමට අධ්‍යාපනයේ දැනුම සහ සමාජානියෝජන විනෝදාස්වාදී ඒ කියන්නේ පුරවැසියාගේ පවතිනා වූ දැනුම ඉන් එහාට සමාජයේ පෙරගමන් කරුවෙකු විදිහට සමාජයේ යලි සිටිනා තැනින් ඉහළ තැනකට ඔසවා තැබීම සඳහා ඔහුට සමාජ වගකීමක් හිමි වෙනවා. ඒ නිසා මේ සමාජ වගකීම භුක්ති විඳිය යුත්තේ ඔය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වලින් අර ජනමාධ්‍යට ලබා දී තියෙන බලය පුරවැසියාට එහා ගිය බලයක් නොවේ. නමුත් පුරවැසියාට බුද්ධි විඳින බලයම තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වලින් භාෂණය හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස කියලා ජනමාධ්‍යවේදියාට තිබිවන්නේ. ජනමාධ්‍යවේදියාට ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනමාධ්‍යවේදී අර්ථ දක්වන තින ආකාරයට අනිකුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අර්ථ දක්වල ඒ විදිහටම අර්ථ දක්වා නැතත් එහි අදහස ගැබ්බෙනවා. මේ භාෂණය සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇතුළු සිටීමේ නිදහස තුළ ජනමාධ්‍ය නිදහස කෙනෙක් අර්ථ දක්වනවා කියන්නේ. ශ්‍රී ලංකාව පැත්තෙන් ගත්තත් අන්න ඒ අනුව තමයි භාෂණය සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථ දක්වා තිබෙන්නේ 14යි 1 වගන්තියෙන් සෑම පුරවැසියෙකුටම භාෂණය හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇතුළු නන්වැදෑරුම් නිදහසක් ලබා දී තිබෙනවා. ඒ වගේම 10 වෙනි වගන්තියෙන් තියෙනවා ආගමික මිනිස්සුන්ට සිතීමේ හා හෘද සාක්ෂි නිදහස. එයත් ඇවිල්ලා මූලික අයිතිවාසිකමක් නිදහසක් විදිහට තමයි අර්ථ දක්වා තිබෙන්නේ. ඒ නිසා 72 ව්‍යවස්ථාවෙන් එහා ගියපු නීති විශාරදින් පෙන්වා දෙන ආකාරයට පුළුල් අර්ථ දක්වා ගැනීමක් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 ඒ වගේ 14යි 1 වගන්තියෙන් ලබා දී තිබුණා. මෙන්න මේ නිදහස අර්ථ දක්වා ගැනීම නූතන ජනමාධ්‍ය භාවිතයේදී ජනමාධ්‍යවේදියා ජනමාධ්‍ය ආයතන එහෙම නැත්නම් ජනමාධ්‍ය ව්‍යුහය මෙය කුමන ආකාරයෙන්ද අර්ථ දක්වා ගත යුත්තේ ඒ වගේම පුරවැසියා සම්බන්ධයෙන් කොහොමද මේ සමාජ වගකීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති භාෂණය සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පුරවැසියෙක් විදිහට පුත් විඳින්නේ.
ඒ සඳහා තියෙන නෛතික සීමාවන් මොනවද? ඒ සඳහා තියෙනා වූ විවේතිරේකයන් කුමක්ද කියන එක සෑම පුරවැසියෙක්ම දැනුවත් විය යුතුයි. ඒ නිසා නීතිය දැන ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද නීතිය දැනගත්ත සමාජයක් තමයි ඉතාම දියුණු සමාජයක් බවට පත්වන්නේ. නීතිය ආධිපත්‍ය බලගන්නු සමාජයක් තමයි සාර්ථක සමාජයක් බවට පත්වන්නේ. විනයක් සහිත සමාජයක් බවට පත්වන්නේ. ඒ නිසා අර සමාජානයෝජන ක්‍රියාවල තුළ ප්‍රාථමික සමාජානයෝජන, ද්විතීය සමාජානයෝජන, තෘතීය සමාජානයෝජන කියලා ගත්තාම සමාජානයෝජන ක්‍රියාවලියේදී අපි පවුල, පාසල, මහා සමාජය අයිති වෙන්නේ මෙන්න මේ කියන නීති ආධිපත්‍ය තුළ බලගැන්වුණු පුරවැසි සමාජයක්. ඒක තමයි අපි කියන්නේ දියුණු, ඒක අපි කියනවා දියුණු සිවිල් සමාජයක් කියලා. දියුණු සිවිල් සමාජයක් බවට පරිවර්තනය වෙන්න නම් පුරවැසියා සවිඥානික විය යුතුයි. පුරවැසියා සවිඥානික කිරීමේ වගකීම තියෙන්නේ ඒ දියුණු ජනමාධ්‍ය සංස්කෘතියකට. දියුණු ජනමාධ්‍ය සංස්කෘතියක් අර මේ වන විට බහුලීකරණය විල්ලා සංගීතක මාධ්‍යයන්, කියන්නේ අපි ජනමාධ්‍යයන් විදිහට අර ටියුඩර්සර් කියනවා වගේ අතීතයේ තිබ්බේ ජනමාධ්‍යයන් කියන්නේ ජන සංස්කෘතික මාධ්‍යයන්. ඒ ජන සංස්කෘතික මාධ්‍යයන් පරිවර්තනය වුණා ජනමාධ්‍යයන් බවට. එයත් දැන් බහුලීකරණය වෙලා ඒ ඊට වඩා සංකීර්ණ වෙලා සංගීතක මාධ්‍ය කියන එක නූතන භාවිතය වෙන්න ඒකත් එහා ගිහිල්ලා ජාලගතකරණයක් කළා. පුරවැසි මාධ්‍යයක් සවි බලගැන්විලා දැන් අද පුරවැසි මාධ්‍ය කියන එක ජනමාධ්‍යත් අතික්‍රමණය කර ගිහිල්ලා බලපෑම් කරන මාධ්‍ය ශේෂ්ත්‍රයක් බවට, මාධ්‍ය සංස්කෘතියක් බවට සංගීතක මාධ්‍ය සංස්කෘතිය පරිවර්තනය වෙලා තියෙනවා. ඒ නිසා මේක සරල දෙයක් නෙවෙයි, ඊටාම සංකීර්ණයි, ගැඹුරුයි. මේ පිළිබඳව පුරවැසියා දැනුවත් වීම සඳහා ජනමාධ්‍ය වේදියා ඊටාම ඉහළ තැනක සිටිය යුතුයි. ජනමාධ්‍ය වේදියා තාම වගකීම් සහිත ක්‍රියා කළ යුතුයි. ඒ නිසා වාණිජ පරමාර්ථයන්, ව්‍යාපාරික අරමුණු, දැන්වීම් කරු මේ වගේ ආයතන ව්‍යුහයක් එක්ක තමයි, ඒ වගේ දේශපාලන බලපෑම් මේවා එක්ක තමයි මේ සමස්ත ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි කියන්නේ මේ සමාජ සංස්ථා අතර තියෙනා වූ තුලණය තාම වැදගත් කියලා. තුලණය වගේම දැනුවත් වීම, ඒ වගේම එහි තියෙනා වූ බුද්ධිමය රටාව, එහි තියෙනා වූ බැරෑරුම් කාර්යභාරය කියන එකත් සමාජයක් අවබෝධ කරගත්තේ නැත්නම් වර්තමානයේ මේ ඇති තිබෙනා වූ සමාජ කතිකාව ඒකාන්තයෙන්ම ඇති වෙනවා. වර්තමානයේ ඇති තිබෙනා වූ සමාජයේ කතිකාව ජනමාධ්‍ය සිය වගකීම් නිසිලස ඉටු කරනවාද යන්න කියන එක තමයි පුරවැසියාගේ සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථය. ඒ සඳහා ජනමාධ්‍ය වේදියා සන්නද්ධද? ජනමාධ්‍ය වේදියා දැනුමින් සන්නද්ධද? ජනමාධ්‍ය වේදියා සමාජ වගකීම් වලින් සන්නද්ධද? ජනමාධ්‍ය වේදියාගේ භූමිකාව ඊටාම ගුණාත්මක මට්ටමින් ඉහළද? ඒ යුරෝපීය මට්ටමින් කොහොමද? ආසියාතික මට්ටමින් කොහොමද? ඉන්දියානු මට්ටමින් අපේ රටේ ජනමාධ්‍ය වේදියාට තියෙන ගුණාත්මක පිළිගැනීම කුමක්ද? මේ වගේ ප්‍රශ්න අද සමාජය අහනවා. මේ වෙනකොට ජනමාධ්‍ය ඊටාම දැවැන්ත විදියට තාම හරවත් වගේම විවේචනාත්මකවත් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය භාවිතය පිළිබඳව විවිධ ප්‍රශ්න කිරීම විද්වතුන් අතර මෙන්ම පුරවැසියා සහ සමාජය සමගත් ඇති වී තිබෙනවා. ඒ නිසා මෙන්න මෙතන තමයි අපි නිවරදිව අවබෝධ කරගත යුත්තේ. ඒ හුදෙක් ජනමාධ්‍ය පරිහරණය කිරීම, භාවිතා කිරීම විලාසිතාවක් හෝ එහෙම නැත්නම් එය නිකන් ජනප්‍රිය හුදු මාධ්‍ය පරිහරණය කිරීමට එහා ගියපු චින්තන විප්ලවයක් එක්ක, දෘෂ්ටිමය ආකල්පයක් එක්ක, දෘෂ්ටිමය දැක්මක් එක්ක මේ ජනමාධ්‍ය පරිහරණය කර යුතු වෙනවා. ඒ නිසා තමයි අර මගෙන් ප්‍රශ්නයකුත් අහලා තිබ්බා ජනමාධ්‍ය ප්‍රතිපත්ති සහ පුරවැසි ප්‍රතිපත්ති. ඒ කියන්නේ ජනමාධ්‍ය ප්‍රතිපත්ති තුලින් පුරවැසි ප්‍රතිපත්තියක් සකස් කරගන්න. මම ඒකට පස්සේ උත්තර දෙන්නම්. නමුත් මෙන්න මේ කාරණාව තමයි අපි වැදගත් වෙන්නේ. හිතන්න ඕනේ දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුල පුද්ගලයාට ලබා දී ඇති නිදහස. ඒ කියන්නේ ලංකාව පමණක් නෙමෙයි. දැන් අපි කතා කරනකොට මේ සමාජ වගකීම් පිළිබඳ සංකල්පය එක්සත් ජාතීන්ගේ සංවිධානය 1945 දී දෙසැම්බර් 10 වෙනිදා මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශය පිළිල කරනකොටම ලෝකයේ මේ මානව හිමිකම් ගරු කරන රටවල් බවට අත්සන් කරපු සෑම රාජ්‍යයකටම එය මානව හිමිකම නිදහස පිළිබඳව අර්ථ දක්වා ඇති ගමන්ම එහි බැරෑරුම්කමකුත් විශේෂයෙන්ම 1945 විශ්ව ප්‍රකාශයේම අන්තර්ගත වෙනවා. ඒ අන්තර්ගත වෙන අපි ගත්තොත් එහෙම යුරෝපයේ තියෙනව මානව හිමිකම් පිළිබඳව ප්‍රකාශය, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශය. බොහෝ අය අර ප්‍රතිභාස කිව්වා වගේ මේක යම් ආකාරයකින් ජගත් සංවිධානයන් තුල පවා මෙය යම්කිසි ආකාරයකින් වැරදි ලෙස අර්ථ දක්වාගෙන පටලවා ගනු ලබනවා. පූර්ණ නිදහසක්. ඒ කියන්නේ ජාතික ආරක්ෂාව, ආගමික සංහිඳියාව, සෞඛ්‍ය, ආර්ථිකය මේ කියන කාරණා වලින් එහා ගියපු නිදහසක් පුරවැසියෙකුට බුද්ධි විදිය හැකිද? රටකට බුද්ධි විදිය හැකිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වලින් භාෂණීය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තිබූ පමණින් ඒ සියලු කාරණා අභිබව අතික්‍රමණය කර භාෂණීය හා නිදහසක් පුරවැසියෙකුට බුද්ධි විදිය හැකිද කියන එක ප්‍රශ්නාර්ථයක් වෙනවා. එසේ කළ නොහැකි බව
ජගත් මානව හිමිකම් කොමිසමේ අපි කියනවා ආටිකල් 19 කියලා. ඒකම තියෙනවා 29 30 වගන්තිය. ඒ 29 30 වගන්තියෙන් එතනදි සීමාවක් පනවනවා. මේ පුරවැසි නිදහස බුද්ධි විදියේ හැක්කේ 19 ආටිකල් කියන්නේ 19 වෙන මේ ආටිකල් 19 තුලින් ලබා දී ඇති නිදහස ජාතික ආරක්ෂා සම්බන්ධයෙන් පුරවැසියන්ගේ ආගමික නිදහස ආගමික සංහිඳියාව සම්බන්ධයෙන් ආගම් අතර මිනිසුන් අතර දේශේ වෛරය ක්‍රෝධේ පුද්ගලික පරිගැනීම් මේ සියල්ලන් සඳහා භාවිතා කරන්න පුළුවන්කමක් නැහැ භාෂණීය අදහස් ප්‍රකාශ කිරීම නිදහස. ඒ නිසා කියනවා your freedom end with my nose. ඒක කිව්වේ හැරල්ඩ් ඩීලස්වේ. ඒතකොට මහත්මා ගාන්ධිතුමා කියනවා ඔබේ නිදහස පිළිබඳව මහත්මා ගාන්ධිතුමා කියනවා අහස්සේ කුරුල්ලන්ට ප්‍රයාසර කරන්න පුළුවන්. හැබැයි ඒ ප්‍රයාසර කරගෙන ඇවිත් මගේ ඔළුවේ කූඩු තනන්න තරම් ඒ නිදහස අර්ථ දැක්වෙන්නේ නැහැ කියන එක. ඒ නිසා ඒ වගේම මහත්මා ගාන්ධිතුමා කියලා දෙනවා අවටින්ගෙන සුළඟ ඔබේ මේ නිවසට මේ ජනෙල් ඇතුලින් ඇතුල් වෙන්න ඉඩ දුන්නට ඒ සුළඟින් ඔබේ නිවස ගසාගෙන යන්න තරම් විනාශ කරන යන්න තරම් ඉඩ දෙන්නේ නැහැ කියලා. ඒ නිසා නිදහස කියන එක අර්ථයක් එක්ක තමයි ඒ නිදහස භාවිතා කළ යුත්තේ කියන එක තමයි ජාත්‍යන්තර වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අර්ථ දක්වපු බොහෝ විශාරදයන් පෙන්වා දෙන්නේ. ඒ වගේම තමයි විශ්ව ප්‍රකාශයෙන් කියන්නේත් එහෙමයි. විශ්ව ප්‍රකාශයත් ලබා දී තියෙන නිදහස ජාතික ආරක්ෂා සම්බන්ධයෙන් ඒ වගේම ආගමික නිදහස සම්බන්ධයෙන් සෞඛ්‍ය පිළිබඳ සම්බන්ධයෙන් ඒ වගේම පුද්ගල නිදහස සම්බන්ධයෙන් අධිකරණය වැනි විශේෂ ආයතන සම්බන්ධයෙන් ඒ පුද්ගලික නිදහස සීමා වෙනවා කියන එක. ඒ නිසා මම ජාත්‍යන්තර ඒ විශ්ව ප්‍රකාශය සහ යුරෝපීය කොමිසමේ මානව හිමිකම් පිළිබඳව වගන්ති සහ එතනින් එහාට ගියපු ජාත්‍යන්තර යුනෙස්කෝවේ මැග්බ්‍රයිට් වාර්තාවේ ලෝකයේ sannivedanaya සහ මාධ්‍ය සාකච්ඡාව පුළු වෙච්ච ආකාරයේ එය පසුවට කතා කරන්න ඉඩ තියා අපිට ඍජුවම බලපාන ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් වර්තමානයේ ඇති තිබෙන කතාවට මම ප්‍රවේශ වෙනවා. ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර 14 වගන්තින් පුරවැසියාට ලබා දී ඇති භාෂණය සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා වෙන අවස්ථාවක් 15.2 සහ 15.7 වගන්තින් අර්ථ දක්වා තිබෙනවා. එයින් අදහස් කරන්නේ භාෂණය සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ආගමික සංහිඳියාව සම්බන්ධයෙන් සෞඛ්‍ය සම්බන්ධයෙන් පුද්ගල විශේෂයෙන්ම සමාජ සෞඛ්‍ය සමාජ ආර්ථික ඒ වගේම පුද්ගල නිදහස අධිකරණයට අපහාස කිරීම මෙන්න මේ කාරණාවලදී 14.1 වගන්තියෙන් පුරවැසියාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති භාෂණය සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා වෙන ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම අර්ථ දක්වා තිබෙනවා. ඊට අමතරව රජයේ නිල රහස් ආච්ඡා පනත 1955 ඒ වගේම ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත 2007 ඒ වගේම 1978 අංක 52 දරන බුද්ධිමය දේපොළ පනත 1966 ගුවන්විදුලි පනත රූපවාහිනී පනත ඒ වගේම රැඟුම් පාලක මණ්ඩල පනත 73 අංක 5 දරන පුවත්පත් මණ්ඩල පනත මේ වගේ ජනමාධ්‍යට ඍජුව මුද්‍රණාල පනත මේ වගේ ජනමාධ්‍යට ඍජුව බලපාන අනපනත් ගණනාවකින් යම් ආකාරයකින් භාෂණය සහ අදහස් ප්‍රකාශනයේ සීමා වෙන අවස්ථාවන් අර්ථ දක්වා තිබෙනවා. ඒ නිසා එවැනි සීමාවන්ට යටත්ව තමයි ජනමාධ්‍ය වේදිකේකට සිය භාෂණය සහ අදහස් ප්‍රකාශ කිරීමේ නැත්නම් විද්‍යුත් බුද්ධිත මාධ්‍ය සමාජ මාධ්‍ය හැසිරවීමේ වපසරිය සකස් වන්නේ. ඒක පුරවැසියාටද බලපානවා කියන එක තමයි මූලික වශයෙන් අද කතා කරන මාතෘකාවේ හරය වන්නේ ජනමාධ්‍ය නිදහස සහ එහි සීමා වෙන නෛතික සීමාවන් මොනවාද කියන එක. ඒ නිසා පුරවැසියෙක් විදිහට අපි දැනගන්න ඕන භාෂණය සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තිබූ පමණින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන ලෙස මාධ්‍ය භාවිතා කර නොහැකි. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස භාවිතා කළ නොහැකි. ඒ කල යුත්තේ වගකීම් සහිතවයි. එහිදී යම් ආකාරකින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන්නේ නම් ඔහු අපරාධමය නීතියක් යටතේ. ඒ නිසා තමයි පහුගිය කාල පරිච්ඡේදයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා යම් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අපරාධ නඩු විධි විධාන සංග්‍රහය පිළිබඳ මතක් කර දීමක් කර තිබෙනවා. ඔහු කියලා තියෙනවා ජාතික ආරක්ෂාව සම්බන්ධව ආගමික සංහිඳියාව සම්බන්ධව ඒ වගේම වර්තමානයේ කොවිඩ් වසංගත තත්ත්වයේ තුල අසත්‍ය ප්‍රචාර කිරීමෙන් සමාජ මාධ්‍ය හා ජනමාධ්‍ය තුල ප්‍රකාශ වන ප්‍රකාශ වලට එරෙහිව නීතිමය පැත්තෙන් ගත්තොත් එහෙම වරෙන්තු රහිතව අත්අඩංගුවට ගැනීමේ බලයක් පොලිසියට තියෙනවා කියන එක ඔහු මතක් කර දුන්නා. මේක අලුතෙන් නීති පැනවීමක් නොවේ. පවතින නීති රීති වල තියෙන නෛතික තත්ත්වයන් සහ ඒ සීමාවන් පිළිබඳව
වාචනය සහ අදහස් ප්‍රකාශ කරන්නන් විසින් දැනගත යුතු කරුණු ටිකක් තමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා පැහැදිලි කළ දීලා තියෙන්නේ. ඒ නිසා අලුතින් නීති පැනවීම ජනමාධ්‍ය නිදහස සීමා කිරීමක් එවැනි කාරණාවක් නෙමෙයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින්ම සලසා දී ඇති නෛතික විධිවිධාන වලට යටත්ව යම් ආකාරයකින් පවතින නීති රීති පුරවැසියා දැනගත යුතුයි. ඒ නිසා නොදැනුවත්ව මාධ්‍ය පරිහරණය කිරීම තුළ හෝ යම් ආකාරයකින් සිදුවෙන අගතියකදී පුරවැසියා සම්බන්ධයෙන් බලපෑත්තන නීති රීති පිළිබඳව තමයි රජයේ විදිහට පොලිසිය විදිහට පුරවැසියාට මතක් කරලා දීලා තියෙන්නේ. ඒ නිසා ඒ පිළිබඳව පුරවැසියන් විදිහට සමාජ මාධ්‍ය ක්‍රියාකරන සමාජ මාධ්‍ය වල යෙදෙන්නන් ජනමාධ්‍යවේදීන් මේ සියලු ජනමාධ්‍යවේදීන් පුරවැසියාට වඩා ඉහළින් සිටින නිසා ඔහු වෘත්තිමය මාධ්‍යවේදියෙකුත් නිසා ඔහු මේ සමාජ වගකීම් සංකල්පය තුළ ඔහු යම්කිසි ඉහළ පරාසයක වෘත්තිමය පදනමකින් ජනමාධ්‍ය බෙහෙව නිසා ඔහු ආචාර ධර්මානුකූලවත් ඉහළ මට්ටමක සිටින නිසා ඔහු මේ පිළිබඳ අවබෝධයක් තිබුණා. අපි ආචාර ධර්ම වලට කතා කරන ඉස්සෙල් තවදුරටත් මේ නෛතික බලපෑම් පිළිබඳ තියෙනා වූ කරුණු පිළිබඳව පැහැදිලි කර ගැනීම වැදගත් කියන එක හිතනවා. ඒ වගේම ඔබ දන්නවා විශේෂයෙන්ම මේ කියන වර්තමානයේ ඇති තිබෙන සමාජ මාධ්‍ය ප්‍රවණතා තුළ භාෂණ අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් පුරවැසියාට ලොකු වටිනාකමක් අගයක් ලැබී තිබෙනවා. ඔහු එය කළ යුත්තේ සමාජ සුභසිද්ධිය අරමුණු කරගෙන දේශ සහගත භාවයෙන් තොරව සත්‍ය ප්‍රකාශ කළ යුතු ජනමාධ්‍ය ප්‍රධාන මූලධර්මය තමයි සත්‍ය ප්‍රකාශ කිරීම. සත්‍ය විකෘති නොකර විශ්වසනීයත්ව තොරතුරු ජනතාවට ලබා දීම තමයි ජනමාධ්‍ය සතු මූලික ගුණාංගයක් වෙන්නේ. ඒ නිසා ඒ පුරවැසි මාධ්‍යයේද සමාජ මාධ්‍යයේද නව මාධ්‍යයේද කියලා එය තියෙන මූලධර්මයන් ගුණාත්මක අර්ථකථනයන් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා පුරවැසියෙක් විදියට සෑම පුරවැසියෙක් අපි දැනගත යුත්තේ ජනමාධ්‍ය තුළ භාෂාව අපි භාෂණය සහ අදහස් ප්‍රකාශ කිරීම මේ සියලු කුමන භාෂාවකින් අපි ඉටු කරද අපි අපේ පවතින මූලික නීති රීති පිළිබඳව යම් අවබෝධයක් ලබා තිබීම මේ කාර්ය පිළිබඳ නිවැරදිතාවයක් මෙන්ම තමාගෙන් සිදු යුතු සමාජ ප්‍රගමනයට හවුල් වීමේ කාර්ය දිතා සාර්ථක බවට පත් වෙනවා. ඒ නිසා අපි 15.2 15.7 කතා කරන ගමන් ජනමාධ්‍යට බලපාන නීති රීති අනපනත් ගණනාවක් තියෙනවා. එකින් එක විස්තර කරන්න යන්නේ රූපවාහිනී පනත තුල යම් විධිවිධාන රාශියක් තියෙනවා. ඒ නිසා රූපවාහිනී මාධ්‍ය, ඒ කියන්නේ විද්‍යුත් මාධ්‍යයක් විකාශන විය යුත්තේ කුමන අරමුණකින්ද? විද්‍යුත් නාලිකාව පවත්වාගෙන මේ මොන නෛතික රාමුකින්ද? එහි අවසාන බලධාරියා විය යුත්තේ කවුද? ඒ වගේම ගුවන්විදුලි සංස්ථා පනත, ඒ පනත යටතේ විශේෂ රැඟුම් පාලක මණ්ඩල පනත යමක් පාසලක නාට්‍යයක් අත්පිටපතක් එය ප්‍රසිද්ධ වේදිකාවට ගෙනීමේදී අනුගමනය කරන්නා වූ ක්‍රියාමාර්ග භාෂණීය අදහස් ප්‍රකාශ කිරීමේ තිබූ පමණින් යම් පුද්ගලික අපහාසයක් අධිකරණයට අපහාසයක් වෙන ආකාරයට එය ප්‍රකාශ කිරීමේ නිදහසක් දක්වා පරිවර්තනය කරගත යුතු නැහැ. ඒ වගේම තමයි අධිකරණය කියන කොටස ගත්තොත් එහෙම යම් කිසි විදිහකින් නෛතික වශයෙන් බලපාන්නා වූ අධිකරණයට අපහාස කිරීමක් දක්වා මාධ්‍යයේ තියෙනා වූ සීමාව නෛතික සීමාව ඉතාමත්ම වැදගත් වෙනවා. යම් කිසි විදිහකින් අධිකරණයක විභාග වෙමින් පවතින නඩුවක් සම්බන්ධව ඒ නඩුවේ විනිශ්චයට බාධාවක් වෙන විදිහට ඒ විනිශ්චය ලබා දීමේ සින්න මිනිසුරුවරුන්ට බලපෑමක් වෙන විදිහට මේ නඩු තීන්දුවට යම් පූර්ව අර්ථකථනයක් විදිහට ජනමාධ්‍ය සතු නිදහස තිබුණ පමණින් ජනමාධ්‍ය වේදිකෙකුට ඒ උසාවියේ පවතින නඩුවක් සම්බන්ධයෙන් ලිවීමට කියවීමට ප්‍රකාශ කිරීමට ඔහුට නෛතික අයිතියක් නැහැ. එයටත් වෙනවා සබ් ජුඩිසේ නීතියට. ඒ නිසා එවැනි නඩු තීන්දුව ගණනාවක් ලංකාවේ තියෙන එකක් තමයි 1991 දී අරනායක වාර්තාකරු විදිහට දිවයින පුවත්පතේ කටයුතු කරපු ගරුමුනි මහතාට එරෙහිව නීතිපති පනවපු නඩුව ගරුමුනි තිලකරත්න ඔහු එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරපු ධර්මජිත සේනානායක මහතා විසින් ජනාධිපති මැතිවරණය පෙස්සම පදනම් කරගෙන සිදු කරන ලද ප්‍රකාශයක් ඒ වන විට 1988 මැතිවරණ ජනාධිපති මැතිවරණයේදී ඉදිරිපත් වූ රණසිංහ ප්‍රේමදාස මහතා සහ ශ්‍රීමා බණ්ඩාරනායක මැතිණිය විසින් විශේෂයෙන්ම රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පත්වීමට එරෙහිව ඉදිරිපත් කළ ලද ශ්‍රේෂ්ඨාධිකරණ පෙස්සම විභාග වෙමින් පවතින අවස්ථාවක එහි තීන්දුව ප්‍රකාශ පත් කිරීමට පෙර දේශපාලන රැස්වීමකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු කයගල්ල දිස්ත්‍රික්කයේ ධර්මසිරි සේනානායක මහතා විසින් ප්‍රසිද්ධ මහජන රැස්වීමකදී කරන ලද ප්‍රකාශයක්
පදනම් කරගෙන දිවෙනි පුවත්පත්‍ර වාර්තාව පිළිලි කිරීම හේතු කොටගෙන අධිකරණයට අපහාස කළා කියන එක තමයි උසාවියේ ලැබුණු තීන්දුව උනේ. ඔහු වරදක් කර තිබෙන බව. හේතුව තමයි යම් මූලික තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර එම තීන්දුවට බලපෑමක් කරන විදිහට ඔහු ප්‍රකාශ කර තිබුණේ ජනාධිපතිවරණ ප්‍රශ්නම දැන් විභාග වෙමින් පවතිනවා. එහි දැන් අවසන් වෙමින් පවතින්නේ. එහි තීන්දුව තමයි බණ්ඩාරනායක මැතිනිය එයින් ජයග්‍රහණය කරන කියන අර්ථයක් තමයි එකකින් අදහස් කරේ. ඒ නිසා එවැනි අධිකරණයක විභාග වෙමින් පවතින නඩුව සම්බන්ධයෙන් යම්කිසි පුවත්පතක හෝ ජනමාධ්‍යක ප්‍රකාශයක් කිරීම සබ් ජුඩිසියේ නීතියට අනුව වරදක් වෙනවා. ඒ වගේම තමයි අධිකරණ නීති එවැනි ආකාරයෙන් දීප තීන්දුව ගණනාවක් ලංකාවේ තියෙනවා. ඒ වගේම ඇත්ත පුවත්පත සම්බන්ධයෙන් ඒ වගේම ජනමාධ්‍ය නිදහස් සම්බන්ධව ඉදිරිපත් කරපු භාෂණය හා අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් පුවත්පත් විසින් ලබාගත්තා වූ ජයග්‍රහණක් තියෙන විශේෂ සුනන්ද දේශප්‍රියට යුක්තිය පුවත්පත සම්බන්ධයෙන් සිදු කළ නඩුව මෙවැනි නඩු තීන්දුව ගණනාවක් තියෙනවා. ඒ වගේම ඒ කියන්නේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව හුළුගල්ල කියන ඩේල් නිවුස් එකේ පුවත්පත් කතුවරයාට එරෙහිව නීතිපති පනවා තිබූ නඩුව තමයි අධිකරණයේ විනිසුරුවරුන්ගේ නිවාඩු සම්බන්ධව ඔවුන්ගේ වාර්ෂික නිවාඩු සම්බන්ධව කරන ලද ප්‍රකාශයක් පදනම් කරගෙන යුක්තිය නිමාඩුවයි කියන සිරස්තල යටතේ පළ කරපු වාර්තාව සම්බන්ධයෙන් ලබා දී ඇති තීන්දුව තමයි අධිකරණයට අපහාසයක්ෙන් සිද්ධ වෙලා තියෙන විනිසුරුකරුවන්ට ලැබෙන නිවාඩුව පදනම් කරගෙන යුක්තිය ඒ වෙනකොට ඉටු කිරීමේ නිවාඩුවක් ලබා දීමෙන් අර්ථ දක්වන්නේ අධිකරණයට අපහාසයක් කළා කියන එක උසාවියේ ඒ වගේම මාක් ප්‍රනාන්දු විනිසුරුතුමා ලබා දීපු එවැනි තීන්දුව සහ ප්‍රකාශන ගණනාවක් ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් අර්ථ දැක්වීම උසාවියේ තීන්දුව ගණනාවක් තියෙනවා. යම් කිසි විදිහකින් මේ පිළිබඳ අධ්‍යයනය කරන කෙනෙකුට මේ තීන්දුව පිළිබඳව තවදුරටත් අපිට කතා කරන්න පුළුවන් ජනමාධ්‍ය හා නීතිය සම්බන්ධ. ඒ වගේම විශේෂයෙන්ම මේ වන විට අපි කතා කරන ප්‍රධාන දේ තමයි නෛතික සීමාවන් පිළිබඳව පුරවැසියා දැනුවත් වීම ඉතා වැදගත් වෙනවා. ජනමාධ්‍යට බලපාන සෑම අනපනතකින්ම විශේෂයෙන්ම පුද්ගලික අපහාස සහ සාපරාධී අපහාස පාර්ලිමේන්තු වරප්‍රසාද නීතිය මේ වෙනකොට අහෝසි කර ඇතත් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත 78 විශේෂයෙන්ම බුද්ධිමය දේපල පනත පාසල් ජනමාධ්‍ය සමාජවල සිසු දරුවන්ට පවා ඉතාමත්ම වැදගත් වෙනවා. යම්කිසි පොතක් පතක් උපුටා ගැනීමක් ප්‍රකාශයක් සම්බන්ධව සිදු කරන ප්‍රකාශයක් ඡායාරූපයක් නිර්මාණාත්මක ලිපියක් ඒ වගේම ජනමාධ්‍ය පළ කළ යුතු සහ එවැනි දෙයක් උපුටා ගැනීමක් සම්බන්ධයෙන් විශේෂයෙන්ම අධ්‍යයනය කළ යුතු පනතක් තමයි බුද්ධිමය දේපල පනත. බුද්ධිමය දේපල පනත යම්කිසි පොතක් පළ කරලා තිබෙනම් අවුරුදු 10කට ඉහත ඒ භාෂාවෙන්ම පළ කළ නැත්නම් එය යම්කිසි ආකාරයෙන් තවත් කෙනෙකුට වෙනත් භාෂාවකින් පරිවර්තනය කිරීමේ හැකියාවක් තියෙනවා. එසේ නැමතුව පරිවර්තනය කිරීම වරදක්. ඒ වගේම ඒ ආර්ථික වටිනාකමක් ලබා ගන්න ඡායාරූප කාටුන් උපුටා දැක්වීම මේවා සියල්ලක්ම තියෙන්නේ බුද්ධිමය දේපල පනතේ. මේ පනත පිළිබඳව විශේෂයෙන්ම පාසල් දරුවන් දැනුවත් කිරීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද මෙහි හැම කටයුත්තක් තුළින්ම බලාපොරොත්තු වෙන්නේ අර විදි අපි ගත්තොත් එහෙම වගකීම් සහිත ජනමාධ්‍ය සංස්කෘතික ජනමාධ්‍ය වේදයා කියලා කියන්නේ අද ලංකාවේ ජනමාධ්‍ය පිළිබඳ කතා කරනකොට විවිධ මතිමතාන්තර සහ යම් යම් අර්ථ දක්වා ගැනීම තුළ ජනමාධ්‍ය විවේචනයට ලක්වන්නේ වෙන කවර හේතුවක් නිසාවත් නොව ජනමාධ්‍ය වේදියාගේ විශේෂයෙන්ම භාෂණය සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පිළිබඳව ඔහු කටයුතු කරන ආකාරය පිළිබඳවට වඩා ඔහුගේ වෘත්තීය භාවය පිළිබඳව විශේෂයෙන්ම වෘත්තීය ආචාර ධර්ම වලින් පරිපූර්ණ පෝෂිත බලගෙන උණු ජනමාධ්‍ය වේදිකෙක් නොමැති වීමේ අඩුව තමයි අද නූතන ජනමාධ්‍ය පුරවැසියා තුළ සහ සමාජය තුළ යම් ආකාරයෙන් විවේචනයට ලක්වන්නේ වැරදි වාර්තාකරණය අපරාධ වාර්තාකරණය ලංකාවේ විශාල ශේෂ්ත්‍රයක තියෙන ගැටලුවක්. අපරාධ වාර්තා කිරීමේ යෙදෙන මාධ්‍යවේදීන් විශේෂයෙන්ම විද්‍යුත් මාධ්‍යවේදීන් අපරාධ මාධ්‍ය වාර්තා කිරීම සම්බන්ධයෙන් තියෙන මූලධර්ම ආචාර ධර්ම පිළිබඳව කිසිම දැනුමක් නොමැතිව යම් ආකාරකින් මේ අපරාධ වාර්තා කිරීම තුළ විශේෂයෙන්ම ළමයා හා කාන්තාව කියන සමාජයේ ඉන්න විශාල බලපෑම සහිත කණ්ඩායමකට සිදුවෙන්න පීඩනය සහ වින්දිතයන් බඩපත් වීමේ ක්‍රියාදාමයක් පිළිබඳව විශේෂයෙන්ම ශාස්ත්‍රීය අධ්‍යයනයන් තුළ පවා එලි දක්වා තිබෙන නිසා අපරාධ වාර්තාකරණය පිළිබඳ ජනමාධ්‍ය සතු දැනුම ඒ වගේම අධිකරණ වාර්තාකරණය කියන්නේ විශේෂ විෂයක්. ඒ පිළිබඳව මාධ්‍යවේදියා තුළ තිබෙනා වූ දැනුම මේ ආකාරයෙන් විශාල වර්තමානයේ කතිකාවකට ලක් වී තිබෙන කාර්යයන් බව පැහැදිලි වෙනවා. දැන් අපි තවත් පැත්තකට අපි ගමන් කරන්න කැමතියි. මම හිතන්නේ දැන් අපි කතා කරපු නෛතික සීමාවන් තුළ
වර්තමානයේ විශේෂයෙන්ම තවත් තැනකට අපි ගෙන යන්න කැමති. එහෙනම් මේ භාෂණයේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා. ඒ නිදහසේ යම් යම් සීමා වෙන නෛතික සීමාවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනමාධ්‍ය බලපාන අනපනත් වලින් ලබා දී තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය වේදිකාවේ වෘත්තිමය භාවය සහ ඒ වෘත්තිමය ගුණාත්මක මට්ටම තිබිය යුතු ස්ථානයේ කුමක්ද? ඒ යම් ආකාරයකින් ගුණාත්මකව සාකච්ඡාවකට කතිකාවට ලක් විය යුතුද? ජනමාධ්‍ය වේදිකා යනු කවුරුන්ද? මේ පිළිබඳව ලංකාවේ විශේෂයෙන්ම විට්ට අයිවන් මහතාගේ සිට මේ පිළිබඳ කතා කරන විද්වතුන් බොහෝ දෙනෙකුගේ අදහස වන්නේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නූතන ජනමාධ්‍ය වේදිකා නැත්නම් ජනමාධ්‍ය වේදිය ජනමාධ්‍ය භාවිතේ දියුණු රටවල් හා සංසන්දනය කිරීමේ විශේෂයෙන් ඉන්දියාව හා සංසන්දනය කිරීමේ අපේ රටේ ජනමාධ්‍ය ව්‍යුහය සකස් වෙලා තියෙන්නේ යම් පසුගාමී මට්ටමකට කියන තමයි ඔවුන්ගේ අදහස වන්නේ. ඒ නිසා ලංකාවේ යම් ආකාරයක මාධ්‍ය වේදිකාගේ වෘත්තිමය භාවයේ ගුණාත්මක වර්ධනයක් පරිවර්තනයක් කිරීම සඳහා ඒ කියන්නේ එක පැත්තකින් සමාජයේ ජනමාධ්‍ය සමාජ මාධ්‍ය සමාජ වැඩසටහන පාසල් දරුවන් ඇතුළු පුරවැසියා සබුද්ධිකරන ගමම්ම දියුණු ජනමාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම සමාජ වැදගත්කමක් තියෙනවා. අනිත් පැත්තෙන් ජනමාධ්‍ය වේදිකා සම්බන්ධව පවතින තත්ත්වයන් යටතේ ඔහුගේ වෘත්තිමය ගුණාත්මක භාවය විශේෂයෙන්ම අපේ සංස්කෘතික වශයෙන් තාක්ෂණික වශයෙන් දියුණු ජනමාධ්‍ය සංස්කෘතික ගති ලක්ෂණ අපි ආభాෂයට ලක් කරගෙන ඇතත් ජනමාධ්‍ය වේදිකාගෙන නැත්නම් මේ සංදේශවල අන්තර්ගතයේ සම්බන්ධයෙන් යම් විෂයන් වලදී ජනමාධ්‍ය යම් සංවාදයට ලක් වී යුතු අවස්ථා තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම විද්‍යුත් මාධ්‍ය නාලිකා බහුලීකරණය වීම තුළ 90 දශකයෙන් පස්සේ විශාල සංඛ්‍යාත්මක ප්‍රමාණාත්මක වර්ධනයක් වෙලා තිබ්බත් පුරවැසියා සම්බන්ධයෙන් මෙවැනි විශාල නාලිකා සමූහයක් තුළ මහජනතා පැත්තෙන් සිදු කළ සබුද්ධිකභාවයේ කුමක්ද යන සමාජයේ කතිකාවක් ඇති වෙනවා. පුරවැසියාගේ දේශපාලන දැනුම පුරවැසියාගේ ආකල්පමය වෙනස් වීම පුරවැසියාගේ දියුණු සමාජ තත්ත්වයන් ඔබ පහුගිය කාල පරිච්ඡේදයේ ඔබට අත්විඳින්න ඇති කොවිඩ් වසංගත තත්ත්වය තුළ මේ ක්‍රියාකාරකම් සහ ආකල්පවල තිබ්බ පසුගාමීත්වය මිනිස්සු කොතරම් අමාරු වුණාද යම්කිසි උපදේශාත්මක sannivedanaකට ගැනීම. නිසා මේ උපදේශාත්මක sannivedane සංවර්ධන sannivedane ඒ වගේම කුෂිකාර්මික sannivedane සෞඛ්‍ය sannivedane මේ කාරණා ගත්තාම ජනමාධ්‍යයේ යම් යම් පැතිකඩවල් යම් ආකාරයෙන් අවධානය යොමු කළ යුතු අංශ පිළිබඳව පුරවැසියා සහ ජනමාධ්‍ය අතර තියෙන සහසම්බන්ධය සහ සමීප භාවය සහ ඒ තුලින් ජනමාධ්‍ය විසින් පුරවැසියා දැනුවත් කිරීම සහ පුරවැසියාගේ සබුද්ධික භාවයේ වර්ධනය කිරීම අද ප්‍රශ්නකාරී තත්ත්වයක් තියෙනවා. එය ජනමාධ්‍යන් විසින් ඉටු කර ඇද්ද? ඒ නිසා තමයි අර ජනමාධ්‍ය අතික්‍රමණය කළ මේ දිනවල පුරවැසි මාධ්‍ය තුල පුද්ගලෝ විවිධ ආකාරයෙන් දැනුවත් වීම, තොරතුරු හුවමාරු කිරීම, සම්පාදනයේ බෙදා හැරීමේ ක්‍රියාවලිය යම් වේගවත් වීමක් පිළිබඳව අපි කතා කරන්නේ. ඒ නිසා ඒ පිළිබඳ සමාජයේ හිදසක් තියෙනවා කියන එක තමයි බොහෝ අයගේ අදහස වන්නේ. දැන් ජනමාධ්‍ය සතු සමාජ වගකීමත් එක්ක නෛතික සීමාවන් සහ භාෂණයේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සම්බන්ධව අපි කැමති සමාජයක් සවිබල ගැනීමට. දැන් අද තියෙනා වූ ප්‍රධාන කතාබහ තමයි මේ පුරවැසි මාධ්‍ය සවිබල ගැනීම. නැත්නම් පුරවැසි භාවය සවිබල ගන්නන ගමන් පුරවැසි සමාජ මාධ්‍ය තුල ක්‍රියාකාරීත්වයේ තුල ඉන්නා වූ පුරවැසියාගේ සබුද්ධික භාවය සහ වෘත්තීය ජනමාධ්‍ය වේදිකව බවට පත් කර ගැනීම සඳහා සමාජය තුල ඇති තිබෙනා වූ කතිකාව. ඒ කියන්නේ වගකීම් සහිත මාධ්‍යයක්. පුරවැසි මාධ්‍ය හෝ වේවා ජනමාධ්‍ය හෝ වේවා කුමන මාධ්‍යයක් භාවිතා කරාද වගකීම් සහිත මාධ්‍යයක් ගොඩනගා ගන්නේ වගකීම් සහිත මාධ්‍ය වේදිකව බවට පත් වෙන්නේ කොහොමද කියන එක. ඒ සඳහා තමයි අද සමාජ කතිකාව තියෙන්නේ. එය සිදු කිරීම සඳහා අපි දන්නවා ජනමාධ්‍ය වේදිකා සිය වෘත්තිමය භාවයේ තියෙන ගුණාත්මක භාවය ආරක්ෂා වෙන්නේ ඔහු ලබා තිබෙන වෘත්තීය දැනුම සහ පරිචය අත්දැකීම් සහ ඔහුගේ ආචාර ධර්ම පද්ධතිය අනුව වෘත්තීය ආචාර ධර්ම පද්ධතිය අනුව ඔහුගේ වෘත්තියට දක්වන ගරුත්වය. ඒ නිසා ඒ පිළිබඳව යුරෝපියන් කොමිෂන් එකේ නැත්නම් යුරෝපයේ මේ ආචාර ධර්ම පද්ධතියද විශේෂයෙන්ම ඉන්දියාව වගේ රටක පවතින ආචාර ධර්මද කැනඩාවේ පවතින ආචාර ධර්ම ඉංගලන්තයේ ආචාර ධර්ම පද්ධතිය ඇමරිකාවේ තියෙන ආචාර ධර්ම පද්ධතිය මේ වගේ ජනමාධ්‍ය වේදිකා සම්බන්ධයෙන් ලෝකේ දැනට භාවිතා වෙන ආචාර ධර්ම පද්ධති ගණනාවක් තියෙනවා. ඒ හැම ආචාර ධර්ම පද්ධතියකම හරය කුමක්ද?
අපි ගත්තොත් එimhe 1981 පුවත්පත් මණ්ඩල 1981 පුවත්පත් මණ්ඩලය විසින් හඳුන්වා දීපු ජනමාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. එය කියවලා බලපුවහම ඉතාමත්ම පළාර අර්ථයෙන් ඉතාම නිවැරදිව ජනමාධ්‍ය ශේෂ්ත්‍රය අධ්‍යයනය කළ ජනමාධ්‍ය වේදිකයන්ට කවුද කියන අර්ථ දක්වා තිබෙනවා. ඔහු දැනුමින් සන්නද්ධ වෙනවා වගේම ආචාර ධර්මානුකූල තමන්ගේ වෘත්තීය මෙහෙවීමේදී විශ්වසනීයත්වයෙන් සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම සත්‍ය තමා අතර පත්තන හැම තොරතුරක්ම සොයා බලා වාර්තා කිරීම යම් තොරතුරක් හෝ යම් කරුණක් සම්බන්ධයෙන් යම් සැකයක් මතුවන අවස්ථාවලදී නැවත නැවත සොයා බලා යම් කිසි විදිහකින් අගතියකට හෝ පුද්ගලික හානියක් හෝ වෙනත් ආකාරයෙන් සමාජ සුබ සිද්ධියකින් තොරව වාර්තා වීමක් වළක්වා ගැනීම සඳහා ගත යුතු සෑම පියවරක්ම ජනමාධ්‍ය වේදිකාව විසින් ගත යුතුය යන්න එහි සඳහන් වෙනවා. ඒ තාම පුළුල් අර්ථයෙන් සකස් කළ ලියවිල්ලක් ආචාර ධර්ම පද්ධතිය. ඒ වගේම තමයි බ්‍රිතාන්‍යය ගත්තොත්, ඇමරිකාව ගත්තොත්, ඉන්දියාව ගත්තොත්, කැනඩාව ගත්තොත් එවැනි ආචාර ධර්ම පද්ධති තුලින් අර්ථ දක්වා ඇත්තේ ගුණාත්මක ජනමාධ්‍ය සංස්කෘතිය නිර්මාණය කිරීම. ඒ නිසා යම් කිසි විදිහක වෘත්තීය වේදිකෙකුට ජනමාධ්‍ය වෘත්තීය වේදිකෙකුට ඔහු සතු ආචාර ධර්ම පද්ධතිය කියලා කියන්නේ එය ඔහුගේ වෘත්තියේ යම් ඇගීමට ලක් කරන ඔහු වෘත්තීය වේදිකෙක් කියලා පිළිගැනීමට ලක් කරන යම් කිසි විදිහකින් මේ සම්මුති මාලාවක්, ඒ කියන්නේ සම්මුතියක් වගේ. ඔහු වෘත්තියත් අතර තියෙන සම්මුතියක්. ඒ සම්මුතියට ගරු කිරීම තමයි ඔහු ඊටාම වගකීම් සහිත සහ වෘත්තිමය භාවයෙන් ඉහළ මාධ්‍යවේදියෙක් කියලා කියන්නේ. ඉතින් අවාසනාවකට අපේ රටේ බොහෝ මාධ්‍යවේදීන් මේ වෘත්තීය ආචාර ධර්ම පද්ධතිය පිළිබඳ තැකීමක් කරන්නේ නැති ප්‍රශ්නේ තමයි වර්තමානයේ සමාජ කතිකාවට ලක් වී තිබෙන්නේ. ඒ නිසා පිළිගත් මාධ්‍යවේදීන් පුවත්පත් කතුවරුන් මේ සියලු දෙනාම මෙහි වැදගත්කම අවධාරණය කළ තිබෙනවා. විශේෂයෙන් මිට් අයිවන් මහත්මයා කියන්නේ මේ ඉමුත් එහා ගියපු දියුණු ආචාර ධර්ම පද්ධතියක් යම් ආකාරයකින් මාධ්‍යවේදියෙකුට ආත්මෝපදේශයක් විදිහට භාවිතා කරන්න පුළුවන්. ඒ සියලු දෙනාම දැනගත යුතුම තමා වෘත්තීය මාධ්‍යවේදීන් නම් දැනගත යුතුම ආත්මෝපදේශයක් නැත්නම් සම්මුතියක් තමයි මේ ආචාර ධර්ම පද්ධතිය කියලා කියන්නේ. එසේ නැත්නම් ඔහු ආචාර ධර්ම වලින් තොරව ඔහු මාධ්‍ය දන්නේ නැති කෙනෙක් නම් ඔහුට වෘත්තීය භාවය පිළිබඳ යම් ප්‍රශ්නකාරී මට්ටමක් ඇති වෙනවා. ඔහු අධිකරණ වාර්තාකරණයේදී ඔහු අධිකරණයේ තියෙනා වූ ක්‍රමවේදයන් අධිකරණයේ සිදුවෙන්නා වූ ක්‍රමවේදයන් තුල වගේම අධිකරණයට පැමිණෙන්නා වූ සාක්ෂිකාර විත්තිකාර පාර්ශවයන් සහ වින්දිතයන්ගෙන් සමාජයට යම්කිසි තව බලපෑමක් වෙනවා නම් වාර්තාකරණය කිරීම නිසා ඒ සමාජ ප්‍රශ්නයක්. විශේෂයෙන්ම කාන්තාවන් සම්බන්ධයෙන්, ළමන් සම්බන්ධයෙන්, ඒ වගේම යම් අත්අඩංගුවට සම්බන්ධ බාල වයස්කාර සම්බන්ධයෙන් බලපත් ගන්නා වූ නීති රීති සහ විශේෂයෙන්ම ස්ත්‍රී දූෂණයට ලක් වෙන කාන්තාවන් පිළිබඳ දරුවන් පිළිබඳව හෙළිකිරීමේදී ඔබ දන්නවා පහුගිය කාල පරිච්ඡේදයේ ලංකාවේ මේ විශේෂයෙන්ම කුඩා දරුවෙක් කර වෙච්ච සිදුවීම පසුබිම් කරගෙන වෙච්ච වාර්තාකරණේ එය ජනමාධ්‍ය වාර්තාකරණේ යම් මහා ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇති වුණා. මේ පිළිබඳ ජනමාධ්‍ය වේදින් තුල තියෙන දැනුම අල්ප වීම නිසා සමාජ හානියක් නිර්මාණය වෙනවා. ඒ සමාජ හානිය ඉතා බරපතල විදිහට එයාගේ පවුල් වලට, එයාගේ ජීවිත වලට, එයාගේ අනාගතයට බලපාන නිසා ජනමාධ්‍ය වේදිකා වෘත්තීය ආචාර ධර්ම සහිත පුද්ගලික වේ යුතුමයි. අපරාධ වාර්තා කරන ලංකාවේ ප්‍රශ්නකාරී වාර්තාකරණයක් බවට පත් වී තිබෙනවා. ਉਹ සබ්ජුඩිසිය විතරක් නෙවෙයි ලංකාවේ අධිකරණ පද්ධතියේ ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, මහාධිකරණය, දිසාධිකරණය, ප්‍රාථමික අධිකරණය, විශේෂ මහේස්ත්‍රාත් අධිකරණය, ප්‍රාථමික අධිකරණය, ඒ අධිකරණ පද්ධතිය තුළ කෙරෙන්නා වූ කාර්යයන් පිළිබඳව ඌට වැටහීමක් වගේම වාර්තා කිරීමේදී නම් ගම් සහිතව අපරාධ කරුවෙක් වීමට පෙර දඬුවමක් ලැබීමට පෙර වාර්තා කිරීම, ඒ වගේම ඡායාරූප පළ කිරීම, ව්‍යංගාර්ථයෙන් හෝ යම්කිසි විදිහට ඔවුන් පිළිබඳව සමාජයට හෙළිදරව් කිරීම, ඒ වගේම තමන්ට තොරතුරු ලැබිච්ච ආකාරය හෙළි නොකිරීම, එවැනි කාරණා වෘත්තීය මාධ්‍ය වේදිකයෙකුගේ ආචාර ධර්ම පද්ධතියේ ඔහුගේ වෘත්තීය ගුණාත්මක භාවය වැඩි කරන සංසිද්ධීන් ප්‍රශ්නයන් ඒ පිළිබඳව ඔහු විශේෂ අවධානයක් යොමු කළ යුතුමයි. ඒ වගේම තමයි ලාභ ප්‍රයෝජන මත අල්ලස්සෝ වෙනත් ආකාරයකින් තමන් ලියන වාර්තාව මගින් තවත් පාර්ශ්වයකින් තවත් පාර්ශ්වයකට පීඩනයකට හෝ එවැනි පීඩනයක් කිරීම තුළ තමා සන්තෝෂන් ලබා ගැනීම, තමන් යම් පාර්ශ්වයන් දේශපාලන හෝ වෙනත් ව්‍යාපාරික අරමුණුත් එක්ක ගනුදෙනු කිරීම පිළිගත් මාධ්‍යවේදී වෘත්තිකයෙකුගේ කාර්යයක් නොවේ. එවැනි කාරණා පිළිබඳව මේ වෘත්තීය ආචාර ධර්ම පද්ධතිය තියෙන වෛද්‍යවරයෙකුට බලපන්නාසේද යම් ආචාර ධර්ම පද්ධතියක් පිළිගත් මාධ්‍යවේදියෙකුට ඔහු ප්‍රධාන මාධ්‍ය ආයතනක මාධ්‍යවේදියෙක් නම් මේ ආචාර ධර්ම ඔහු ගරු කළ යුතුමයි. එහෙම නැත්නම් ඔහු වෘත්තීය මාධ්‍ය ඔහුට යම්කිසි නෛතිකව මේ ආකාරයෙන් ඔහුට පිළිගැනීමක් නොලැබුණත් ඔහුගේ වෘත්තීය ඒ ක්‍රියාකාරීත්වය මත
ඔහු කුමන මාධ්‍යවේදීන්ද යන්න සමාජය හෙළි කරනවා. මෑත පසුගිය කාල පරිච්ඡේදෙත් යම් යම් කාරණා පිළිබඳ මේවා සමාජයේ මාධ්‍ය හරහා විවිධ දේවල් අපිට අහන්න දකින්න ලැබෙන්නේ. මෙන්න මේ වෘත්තීය භාවයේ තියෙන ගෞරවත්වය සමාජ සුබ සිද්ධිය සඳහාම යොදා නොගන්නා අය පිළිබඳව මාධ්‍ය වෙනත් ආකාරකින් තවත් දේවල් වලට භාවිතා කරනවා නම් ඒ පිළිබඳ සමාජයේ ප්‍රශ්නකාරී බවක් පත් වෙනවා. ඒ නිසා සමාජ මාධ්‍ය තුල හේවා පාසල් මාධ්‍ය තුල වේවා ශිෂ්‍යයා දැනුවත් කළ යුත්තේ වෘත්තීය ආචාර ධර්ම එක්ක. ඔබ හොඳ ගුණාත්මක මාධ්‍යවේදියෙක් වෙනවා නම් ඔබ ගරු කළ යුත්තේ වෘත්තීය ආචාර ධර්ම වලට. එය සමාජයට හිතකර සමාජයක් නිර්මාණය කරන සමාජ විශ්ලේෂණයකට වඩා සමාජයක් පෝෂණය කිරීමේ මහා යම්කිසි විදිහක ආදර්ශයක් වෙන විදිහේ කටයුත්තක් තමයි ආචාර ධර්මානුකූලව වෘත්තීය ආචාර ධර්මානුකූලව තමන්ගේ වෘත්තීය හැඩගස්සා ගැනීම තුළ සිදුවෙන්නේ කියන එක සමාජගත විය යුතුම පණිවිඩයක්. ඒ වගේම වගකීම් සහිත වාර්තා කිරීම. තමා ලියන කියන දේ පිළිබඳ තමා වග කියන්නේ. ඒක තමයි සමාජ වගකීම කියලා කියන්නේ. එය පුරෝකථනය කරගැනීමේ හැකියාවක් තියෙන මාධ්‍යවේදියෙකුට. ඒ සමාජය දකින්න පුළුවන් ආකාරයක් තියෙන්න ඕන. ඒකෙන් වෙන හානියක් දකින්න ඕන. ඒකෙන් වෙන සමාජ ප්‍රගමනයක් දකින්න ඕන. සමාජ සුභසිද්ධිය සඳහාම නම් පමණක් ඇතැම් මේවා වාර්තා කිරීමේ ජනමාධ්‍යවේදියට වෘත්තීය හිමිකමක් තියෙනවා. ඒ හිමිකම භාවිතා කළ යුත්තේ සමාජ ප්‍රගමනය සඳහා මිස වෙනත් අරමුණු සඳහා නොවේ කියන එක තමයි ආචාර ධර්ම පද්ධතිය වල අනග වෙන්නේ. ඒ නිසා අපි දැන් විශේෂයෙන්ම එක පැත්තකින් අපි ඉන්දියානු පුවත්පත් කලාවේදීන් ශ්‍රී ලංකා පුවත්පත් කලාවේදීන් හා සංසන්දනය කිරීමේදී යම් ආකාරයක ඉන්දියානු මාධ්‍යවේදීන් තුළ ශ්‍රී ලංකාවේ මාධ්‍ය පවතින තැනට එහා ගියපු වෘත්තීය පිළිගැනීමක් තියෙනවා කියන එක තමයි බොහෝ ජනමාධ්‍ය පිළිබඳව කතා කරන ජනමාධ්‍ය පිළිබඳව ප්‍රාමාණික දැනුමක් තියෙන එක අදහස් වන. ඒ නිසා අද තියෙන කතිකාව තමයි මෙය අවිචාරමත් සමාජයක් ගොඩනැගීම දක්වා පරිවර්තනය නොකර යම් ආකාරයක පසුගිය දශක දෙකක පමණ කාල පරිච්ඡේදය තුළ ලංකාවේ ජනමාධ්‍ය භාවිතය සම්බන්ධව යම් රාජ්‍ය මැදිහත් වීමක් සහිතව ස්වන් නියාමන පද්ධතියක් දක්වා ගොස් පුවත්පත් මණ්ඩල ආචාර ධර්ම පද්ධතියට එහා ගිය විද්‍යුත් මාධ්‍ය සමාජ මාධ්‍ය සෑම පුරවැසියෙකුටම මාධ්‍ය පිළිබඳ උනන්දුවක් දක්වන මාධ්‍යට අවතීර්ණ වන ප්‍රවේශ වෙන සියලු කෙනෙකුටම ආදර්ශයට ගත හැකි ආචාර ධර්ම පද්ධතියක් සහිතව යම් ආකාරකින් නියාමන ස්වයං නියාමනයක් හෝ එහා ගියපු වෘත්තීය නියාමනයක් කිරීම සඳහා යම්කිසි ආයතනයක් සහ කාර්යභාරයක් තිබිය යුතුයි කියන එක තමයි බොහෝ පුවත්පත් කලාවේදීන් පුවත්පත් කතුවරුන් ඉල්ලා සිටින්නේ. ඒ නිසා ඒ සඳහා උන්ට යම් පාදක වෙලා තියෙන කරුණක් තමයි මේ අවිචාර විදිහට සමාජ මාධ්‍ය හරහා යම් ආකාරකින් පුද්ගල නිදහස යම් පුද්ගල කීර්තිනාමයන් අසත්‍ය ප්‍රචාර ඒ වගේම අනන්‍යතාවයක් නැති සමාජ මාධ්‍ය ගිණුම් මේ සියල්ල හරහා පුරවැසියන් විසින් කරන්නා වූ මේ අවිචාර සමාජ සංස්කෘතික ක්‍රියාකලාපය නැවැත්වීම සහ ඒකට යම් ආකාරකින් සබුද්ධිකරණ වැඩපිළිවෙලක් මහජනයා දැනුවත් කරන වැඩපිළිවෙලක් අවශ්‍ය කියන එක තමයි අද සමාජයේ ඇති තිබෙන කතිකාව. මේ නිසා පාසල් මාධ්‍ය සමාජවල දරුදැරියෝ යම්කිසි මොඩල් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් නම් ඒ කියන්නේ යම් ආචාර ධර්මානුකූලව වෘත්තීය මාධ්‍යක තියෙන ගැඹුරු සංකීර්ණත්වය අවබෝධ කරගෙන යම්කිසි ආකාරයකින් සමාජ මාධ්‍ය තුල මේ වෙන විට සිද්ධ වෙන්නා වූ අකටයුතු පිළිබඳව යම් විදිහට පුද්ගලිකත්වයේ හුවා දක්වන ඒ වගේම දේශසහගත ප්‍රකාශ යම් ඈට කීර්තිය නාමයන් වලට සිදු කරනා වූ අපහාස මේ සියල්ල යම් ආකාරයකින් දැනුවත්භාවය තුල ස්වයං වාරණයක් තුල ඔවුන්ව දැනුවත් කිරීම තුළ පාලනය කර ගැනීම ඒ සමාජ යහපත් කාර්යයක්. ඒ නිසා නෛතික සීමා නීතියෙන් දඬුවම් කිරීම දැන් අපරාධ විධිවිධාන සංග්‍රහය යටතේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් කිරීමේ පනත් ගණනාවක් තියෙනවා. දැන් මේ පසුගිය කාල පරිච්ඡේදයේ ඉදිරිපත් කරපු ආකාරයට පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා දණ්ඩ නීති සංග්‍රහය දණ්ඩ නීති සංග්‍රහයේ 120 286 286 අයන්න 291 අයන්න 291 A 345 365 402 403 486 වගන්ති ඒ වගේම 2007 අංක 56 ගන්න සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළ සම්මුතිය 3 වෙනි වගන්තිය පරිගණක අපරාධ 2001 අංක 24 පරිගණක අපරාධ විධිවිධාන පනත එහි 6 වෙනි වගන්තිය 1979 අංක 44 දන්න ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත තාවකාලික විධිවිධාන පනතේ 2 සහ 3 වෙනි වගන්ති 1927 අංක 4 දරන අසභ්‍ය ප්‍රකාශන පනත මෙන්න මේ පනත් යටතේ මේ සමාජ මාධ්‍ය තුල කෙරෙන්නා වූ අකටයුතු සම්බන්ධයෙන්
වරන්තු රහිතව අත්අඩංගුවට ගන්න පුළුවන් කියන එක පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා මේන් අනපනත් ගැන තියෙනා විධිවිධාන දැනුවත් වීම ඉතාමත්ම වැදගත්. එය ජනමාධ්‍ය එහා ගියපු ජනමාධ්‍යකරුවාට ආරක්ෂණයක් වූ සමාජ මාධ්‍ය හෝ පුරවැසියා සම්බන්ධයෙන් ආරක්ෂණයක් ලැබෙන්නේ නැති නෛතික විධිවිධාන තමයි මේ. ඒ නිසා මාධ්‍ය නිදහස පිළිබඳව අර්ථ දක්වා ගැනීම ඉතාම වැදගත්. මාධ්‍ය නිදහස භාවිතා කළ යුත්තේ එය මෙකී වගන්ති උල්ලංඝනයේ නොවන විදිහට දැන් විකෘති කිරීම, අසභ්‍ය ප්‍රකාශන, ඡායාරූප යම් පසුගිය කාල පරිච්ඡේදයේ අපි මාධ්‍යයන් තුල සමාජ මාධ්‍ය තුල අත්දැකපු එකක් තමයි යම් ආකාරයකින් මෙවැනි බාල වයස්කාර පාසල් ප්‍රජාව තුල පවා මේ අසභ්‍ය ඡායාරූප වෙන වෙනගේ අනන්‍යතාවයන් වලින් තොර සමහරකට දේශසහගත විදිහට මේ කියන ඡායාරූප හා වෙනත් බලපෑම් පදනම් කරගෙන සමාජ මාධ්‍ය භාවිතා කිරීම තුළ ඇතිවෙච්ච විවසනයන් පිළිබඳ පොලිසිය ළමා කාන්තා කාර්යාංශයේ පැමිණිලි ගණනාවක් ලැබිලා තියෙනවා. විශාල පැමිණිලි සංඛ්‍යාවක් ලැබිලා තියෙනවා. මේවා නොදැනුවත් භාවයෙන් කරපු දේවල් කියන එක ප්‍රත්‍යක්ෂයි. ඒ නිසා එවැනි ආකාරයෙන් දැන් අවුරුදු 18 අඩු අයට මෙවැනි දෙයක් කිරීම සිදු වුවොත් එහෙම ඔහු අවුරුදු 18 දක්වා ඔහුගේ කාලපරිච්ඡේදය කියන්නේ ඔහු පුරවැසියෙක්ද අවුරුදු 18ට වඩා අඩු දරුවෙක්ද පාසල් දරුවෙක්ද කියනවට වඩා නීතිය ක්‍රියාත්මක වීමේදී මේ පිළිබඳ තියෙන බලපෑම ඉතාමත් ප්‍රබලයි. ඒ නිසා මේ නීතිය පිළිබඳව අපි දැනුවත් වෙන්න ඕන. ඒ නිසා ඒ පිළිබඳව යම් ආකාරයකින් මේ වගන්ති මේ ඍජුව බලපාන වගන්ති පිළිබඳව අපි යම් ආකාරයකින් පාසල් ප්‍රජාව තුළ යම් සංවාදයක් ඇති කර ගැනීම සඳහා පාසල් ගුරුවරුන් වන ඔබට යම්කිසි වගකීමක් පැවරෙනවා. ඒ වගකීම නෛතික සීමා නීතිය පිළිබඳව කතා කරනකොට මේ කියන මූලික දේවල් පිළිබඳවත් අඩුම ගානේ තමන්ගේ පාසල් ප්‍රජාව තුළ දැනුවත් කිරීම තුළ ඒ හරහා පාසල් ප්‍රජාව යම් ආකාරයකින් මේ සමාජ මාධ්‍ය ජාලාව තුළ නිවැරදිව භාවිතා කිරීම වගකීම් සහිතව භාවිතා කිරීම සඳහා යම් පූර්වගාමී වැඩසටහනකට නායකත්වයේ ගැනීමට ඔබට හැකියාවක් තියෙනවා. ඒ වගේම මින් එහා ගිහිල්ලා මා කතා කරනවා නම් මේ පාසල් ඉගෙනීම් ක්‍රියාවලිය තුළ ඉතාමත්ම දක්ෂම ගුරුවරයා බවට පත් විය හැක්කේ sannivedana විෂය භාර ආචාර්යවරයාට. ඒ එක්තරා ආකාරයක ආකෘතියක්, එක්තරා ආකාරයක මොඩල් එකක්. ඒ නිසා ඔබේ දැනුවත් භාවය ඔබ හොඳම ඉගෙනුම් ක්‍රියාවලිය තුළ sannivedakෙක් බවට පත් වෙන්න නම් ඔබ මේ දැනුවත් භාවයේ තුළ ඔබේ පාසලේ යම්කිසි ආකෘතිමය මොඩල් එකක් බවට පත් කරන්න පුළුවන්. ඒ ඉගෙනීම් ක්‍රියාවලියේ ඉන්න විශිෂ්ටතම sannivedana ගුරුවරයා බවට පත් වීමට ඔබට අවස්ථාවක් තියෙනවා. ඒ නිසා මේ කියන සමාජ පණිවිඩය අපි යම් යම් විෂයන් ගැන අපි ගැඹුරින් කතා කරනවා. ඒ පණිවිඩය පාසල් ජනමාධ්‍ය සමාජයටත් සම්ප්‍රේක්ෂණය කරගන්න ඕන, බෙදා හරින්න ඕන. ඒ සඳහා ක්‍රමවේදයක් අපි සකස් කර ගැනීම ඉතාම වැදගත්. අපි බලාපොරොත්තු වෙනවා මේ ආචාර ධර්ම පිළිබඳව පාසල් සමාජවලට, මාධ්‍ය සමාජවලට අත්පිට කියන්නේ පොඩි පොත්පින්චක් ඔබට ලබා දීමට ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යයට බලපාන අනපනක් නීති රීති සහ ආචාර ධර්ම පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීමට